හරි අපි ඉස්සල්ලම කතා කරන්නේ කේස් ඩිස්කෂන් එකක් විදියට මුලින්ම යුරටරි කෝලික් පේෂන් කෙනෙක් ගැන තම අපි කතා කරන්නේ යුරටරි කෝලික් කියන පේෂන් යුරටරි කෝලික් කියන එක ප්‍රසන්ටෙන්නේ ඇකියුට් ටැබ්ඩෝමන්යක් විදියට මුලින්ම ඇකියුට් ටැබ්ඩෝමන් කියන්නේ මොකක්ද කියලා කතා කරමු ඇකියුට් ටැබ්ඩෝමන් කියලා කියන්නේ ඇකියුට් කියලා කියන්නේ ඔන්සෙට් එක සාමාන්‍යයෙන් ඔන්සෙට් එක කොටස් දෙකකට බෙදෙනවා එකක් තමයි ඇකියුට් ඔන්සෙට් එහෙම නැත්නම් ග්‍රැජුවල් ඔන්සෙට් ඇකියුට් ඔන්සෙට් කියලා කියන්නේ හදිස්සියේ එකපාරට තමයි පේන් එක ඇතිවෙන්නේ රැජුවල් ඔන්සෙට් කියලා කියන්නේ පේන් එක ඇවිල්ලා මුලින්ම මයිල්ඩ් පේන් විදියට පටන් අරගෙන ටික ටික පේන් එක වැඩි වෙන එක තමයි අපි ග්‍රැජුවල් ඔන්සෙට් කියලා කියන්නේ. එතකොට ඇකියුට් ඇබ්ඩෝමන් කියලා කියන්නේ ඇබ්ඩොමිනල් පේන් එකක්. ඒකේ ඔන්සෙට් එක ඇකියුට් ඔන්සෙට් ඇබ්ඩොමිනල් පේන් එකක් තමයි එන්නේ. එතකොට කොලිසිස්ටයිටිස්, ඇකියුට් පැන්ක්‍රියටයිටිස්, ඊට පස්සේ යුරටරි කෝලික්, ඉන්ටෙස්ටිනල් ඔබ්ස්ට්‍රක්ෂන් ඒ වගේ ඒවායිදී ඇකියුට් ඇබ්ඩොමිනල් පේන් එකක් එනවා. හරිද? එතකොට මේ ඔය කන්ඩිෂන් වල ඇකියුට් ඇබ්ඩොමිනල් පේන් එකක් එනවා. එතකොට ඇකියුට් ඇබ්ඩෝමන් කියන එක වාස්ට් ටොපික් එකක්. වාස්ට් ඒරියා එකක් කවර් වෙනවා. එතකොට කොලිසිස්ටයිටිස් කියන එක, ඇකියුට් පැන්ක්‍රියටයිටිස් කියන එක, ඉන්ටෙස්ටිනල් ඔබ්ස්ට්‍රක්ෂන් කියන එක, ඊට පස්සේ යුරටරි කෝලික් කියන එක ඔය ඔක්කොම ටික ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ඉන්ගුයිනල් ස්ට්‍රැන්ගියුලේෂන් ඔෆ් ඉන්ගුයිනල් හර්නියා ඒ වගේ දේවල් ඇකියුට් ඇබ්ඩොමිනල් පේන් එකක් විදිහට තමයි ප්‍රසන්ට් වෙන්නේ. එතකොට යුරටරි කෝලික් පේෂන්ට් උත් ප්‍රසන්ට් වෙන්නේ ඇකියුට් ඇබ්ඩෝමන් එකක් විදිහට. හරිද? එතකොට මේ ඇකියුට් ඇබ්ඩොමිනල් පේන් එක එකකින් එකට වෙනස් වෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් කොලිසිස්ටයිටිස්. කොලිසිස්ටයිටිස් කියලා කියන්නේ ගෝල් බ්ලැඩර් එකේ ඉන්ෆ්ලමේෂන් එකක්. එතකොට ගෝල් බ්ලැඩර් එකේ ඉන්ෆ්ලමේෂන් එකක් ආවම ගෝල් බ්ලැඩර් එකේ ඉස්සෙල්ලම තියෙන්නේ කොහෙද කියන එක අපි දැනගන්න. සාමාන්‍යයෙන් අපි බේසික් ඇනටොමි එක ඇබ්ඩෝමන් එකේ දැනගන්න ඕනේ. දැන් ඇබ්ඩෝමන් එක අපේ ඇබ්ඩෝමිනල් එක කැවිටි එකක්. දැන් අපි ගත්තොත් ක්‍රේනියල් කැවිටි එක තියෙනවා, තොරසික් කැවිටි එක තියෙනවා, පෙල්වික් කැවිටි එක තියෙනවා, ඒ වගේම ඇබ්ඩෝමිනල් කැවිටි එක තියෙනවා. සාමාන්‍යයෙන් ක්‍රේනියම් එක, ඊට පස්සේ තොරැක්ස් එක, ඊට පස්සේ පෙල්විස් එක ඔය ඔක්කොම බෝනි කවරේජ් එකක් තියෙනවා. කියන්නේ බෝන් ස්ට්‍රක්චර් එකකින් කවර් එකක් තියෙනවා. ඒ වුණාට ඇබ්ඩෝමන් එකට සාමාන්‍යයෙන් බෝන් ස්ට්‍රක්චර් එකකින් කවර් එකක් නැහැ. ඇබ්ඩෝමන් එකේ ඉස්සරහින් තියෙන්නේ මසල්ස් and ස්කින් එක විතරයි. ඒ වුණාට අනිත් ඒවායේ බෝනි කවරේජ් එකක් තියෙනවා. එතකොට ඇබ්ඩෝමන් එක ගත්තම ඇබ්ඩෝමන් එකට එහෙම බෝන් කවර් එකක් දීලා නැත්නම් ඒකේ ඉන්ටෙස්ටයින් කියන්නේ ස්මෝල් ඉන්ටෙස්ටයින් එකයි ලාර්ජ් ඉන්ටෙස්ටයින් එකයි ලිවර් පැන්ක්‍රියස් එක ස්ටොමැක් එකේ ඒ ටික තියෙනවනේ. එතකොට ඒවට ඩිස්ටෙන්ඩ් වෙන්න අවස්ථාවක් තමයි අපි දීලා තියෙන්නේ බෝන් ස්ට්‍රක්චර්ස් වලින් ගාඩ් එකක් දෙන්න නැතුව. එතකොට මොනවද ඇබ්ඩෝමන් එකේ ඇනටොමි එක? එළියේ ඉඳන් ඇතුළට ගත්තොත් එහෙම ඇබ්ඩෝමන් එකේ එළියෙම තියෙනවා ස්කින් එක. ස්කින් එකට ඇතුළෙන් තියෙනවා සබ්කියුටේනියස් ටිෂුස්. සබ්කියුටේනියස් ටිෂුස් වලට ඇතුළෙන් තියෙනවා ඩීප් ෆේෂියා එක. ඩීප් ෆේෂියා එකට ඇතුළෙන් තියෙනවා ස්කින් එක, සුපර්ෆිෂියල් ෆේෂියා එක, සබ්කියුටේනියස් ටිෂුස්, ඊට පස්සේ ඩීප් ෆේෂියා එක, මසල්ස් තියෙනවා. එතකොට මසල්ස් ගත්තයින් පස්සේ අපි දන්නවා රෙක්ටස් ඇබ්ඩොමිනස් එක තියෙනවා. රෙක්ටස් ඇබ්ඩොමිනස් එකේ මැද ලීනියා ඇල්බා එක තියෙනවා. ඊට පස්සේ ලැටරල් ගත්තයින් පස්සේ එක්ස්ටර්නල් තොරසික් එක, ඉන්ටර්නල් තොරසික් එක, ට්‍රාන්ස්වර්ස් තොරසික් එක මසල් ලේයර්ස් තුනක් තියෙනවා. එළියෙන් එක්ස්ටර්නල් තොරසික් එක, ඊට පස්සේ ඉන්ටර්නල් තොරසික් එක, ඊට පස්සේ ට්‍රාන්ස්වර්ස් තොරසික් මසල් ලේයර් එක තියෙනවා. එතකොට එක්ස්ටර්නල් තොරසික් එක මසල් එක සාමාන්‍යයෙන් ඒක ඩිරෙක්ෂන් එක තියෙන්නේ අපේ සාක්කු වලට අත් දානකොට එන ඩිරෙක්ෂන් එක. ඒ කියන්නේ සුපීරියර් පොස්ටීරියර්ලි පටන් අරගෙන ඇන්ටීරියර් ඉන්ෆීරියර් ඩිරෙක්ෂන් එකට තමයි එක්ස්ටර්නල් ඔබ්ලික් මසල් එක තියෙන්නේ. තෝට ඉන්ටර්නල් ඔබ්ලික් මසල් එක තියෙන්නේ ඒක අනිත් පැත්ත. ඒ කියන්නේ ඉන්ෆීරියර් පොස්ටීරියර්ලි පටන් අරගෙන ඇන්ටීරියර් සුපීරියර් ඩිරෙක්ෂන් එකට තමයි ඉන්ටර්නල් තොරසික් එක කියන්නේ ට්‍රාන්ස්වර්ස් තොරසික් එක ට්‍රාන්ස්වර්ස් ඔබ්ලික් එක ට්‍රාන්ස්වර්ස් ඩිරෙක්ෂන් එකට තමයි යන්නේ. හරි. එතකොට මසල් ටික ඒවා ඊට පස්සේ ඒක ඇතුලෙන් තියෙනවා පෙරිටෝනියම් එක. ඊට පස්සේ පෙරිටෝනියල් කැවිටි එක තියෙනවා. එතකොට පෙරිටෝනියම් එක ගත්තාන් පස්සේ ඒකේ කවරේජ් දෙකක් තියෙනවා. විසරල් ලේයර් එක තියෙනවා. විසරල් පෙරිටෝනියම් එක තියෙනවා. පැරයිටල් පෙරිටෝනියම් එක තියෙනවා. විසරල් පෙරිටෝනියම් එක ඇවිල්ලා ඉන්ටර්නල් ඕගන්ස්, ඒ කියන්නේ ඉන්ටෙස්ටයින් එක, ස්ටොමැක් එක ඒ වගේ ඇතුලේ තියෙන ස්ට්‍රක්චර්ස් කවර් කරනවා විසරල් පෙරිටෝනියම් එක. පැරයිටල් පෙරිටෝනියම් එක ඇබ්ඩොමිනල් වෝල් එකට ළඟින් තමයි පැරයිටල් පෙරිටෝනියම් එක තියෙන්නේ. මේ දෙක අතර තියෙන්නේ ස්පේස් එකක්. හරිද? ඊට පස්සේ ඒක ෆ්ලුයිඩ් නැති ස්පේස් එකක් තියෙන්නේ. ඒකයි ඒක නිසා සාමාන්‍යයෙන් අපි ගත්තම ලං එක අපි ප්‍රකාශ කරද්දී රෙසොනන්ට් එකක් නෙන්නේ, රෙසොනන්ට් සවුන්ඩ් එකක් නෙන්නේ. ඒ වගේ ඇබ්ඩෝමන් එකේ රෙසොනන්ට් එකක් එන්නේ. ඒකට හේතුව එතන තියෙන්නේ ස්පේස් එකක්.
ඊට පස්සේ සාමාන්‍ය ඇබ්ඩෝමන් එකේ ෆ්ලූයිඩ් ඇකියුමුලේට් වුණොත් එහෙම එතන එනවා ඩල්නස් එකක්. ඒකයි පර්කස් කරද්දී ඩල්නස් එක බලන්න. සාමාන්‍යයෙන් පැරාකෝලික් ගටර්ස් වල ෆ්ලූයිඩ් ඇකියුමුලේට් වුණොත් එහෙම අපි පර්කස් කරද්දී අම්බිලයිකස් එකේ මිඩ් ලයින් එකේ ඉඳන් ලැටරල් පැත්තට පැරාකෝලික් ගටර්ස් වල ෆ්ලූයිඩ් ඇකියුමුලේෂන් එකක් තියෙනවා නම් ඒ හරිය ඩල්නස් එකක් එනවා. එතකොට අපිට පර්කෂන් එකේදී මොකද්ද රෙසනන්ට් එකේ ඉඳන් ඩල් සවුන්ඩ් එකට යනවා. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් කරන්නේ ඒක shifting ඩල්නස් එකක්ද කියලා බලන්න පේෂන්ට්ව ආපහු ලැටරල් දාලා එතන ඇඟිල්ල තියාගෙනම තමයි ලැටරල් දාන්නේ. දාලා තප්පර කීපයක් ඉඳලා ආපහු ප්‍රකාශ කරලා බලනවා. එතකොට රෙසනන්ට් එකක් එනවා නම් ඩල්නස් එක shift වෙලා. ඒක කියන්නේ අපි shifting ඩල්නස්. ඒ කියන්නේ ගොඩක් වෙලාට මේ ඒ කියන්නේ suggestive of paracolic gutters වල fluid accumulate වෙලා තියෙනවා කියලා තමයි අපි කියන්නේ. හරි. එතකොට දැන් අපි කිව්වා දැන් acute abdomen එකක් කියන්නේ මොකක්ද කියලා කතා කරා. එතකොට ureteric colic එකේදී තියෙන acute abdomen එකක්. හරි. ඒ කියන්නේ abdomen එකේදී එකේ acute pain එකක් එනවා. ඒසොර මේක ගැන කතා කරද්දී ඉස්සෙල්ලාම අපි ටිකක් abdomen එකේ anatomy එක ගැන කතා කරන්න ඕනේ. දැන් අපි anatomy එක ගැන කතා කරා. skin එක තියෙනවා, muscle layers තියෙනවා. ඊට පස්සේ peritoneum එක තියෙනවා. ඊට පස්සේ internal structures ගත්තාම abdomen එක diaphragm එකෙන් පල්ලෙහා යන්නේ ආයි pelvic cavity එකෙන් උඩ තියෙන්නේ. ඕක තමයි margin එක. එතකොට එතන තියෙනවා diaphragm එකට පහලා ගත්තාන් පස්සේ stomach එක, duodenum එක. duodenum එක සම්බන්ධ වෙනවා මොකද්ද pancreas එක. ඊට පස්සේ pancreas එකට සම්බන්ධ වෙනවා common bile duct එක. ඊට පස්සේ gall bladder එක තියෙනවා. ඊට පස්සේ liver එක තියෙනවා. ඊට පස්සේ liver එකට ළඟින්ම gastric region එකේ තියෙනවා මොකද්ද kidneys. right kidney එක තියෙනවා, left kidney එක තියෙනවා. ඊට පස්සේ ureters තියෙනවා. ureters හරි open වෙනා මොනවටද bladder එකට. bladder එක සාමාන්‍යයෙන් pelvic cavity එකේ තමයි තියෙන. distended bladder එකක් වුණොත් ඒක abdomen එක පැත්තට එනවා. ඒ නිසා abdominal examination එකේදී සාමාන්‍යයෙන් අපි bladder එකත් palpate කරලා බලනවා. මොකද හේතුව neuropathic bladder outflow obstruction එකක් වගේ තිබ්බොත් bladder එක distended වුණොත් ඒක abdominal pressure එක increase වෙන්නත් බලපානවා. ඒ වගේම abdomen එක පැත්තට bladder එක distend වෙන්න පුළුවන්. ඒ නිසා bladder එකත් අපි palpate කරලා බලනවා. ඊට පස්සේ සාමාන්‍ය බ්ලඩ් එක පැල්පේට් කරද්දී අපි patient කියන්නේ මොකද බ්ලඩ් එක පැල්පේට් කරද්දී බ්ලඩ් distension එකක් තියෙනවා නම් urine accumulate වෙලා නම් එතකොට එතනදී පොඩ්ඩක් patient uncomfortable. මොකද හේතුව urge එකක් එන්න පුළුවන්. يعني මුත්‍රා කරන්න යාට urge එකක් එන්න පුළුවන්. ඒ නිසා එතනදී අපි patient කියන්න ඕනේ පොඩ්ඩක්. අනික ඒ කියන්නේ uncomfortable මේ procedure එකක් ඒක. ඊට පස්සේ intestine එක ගත්තා. ඊපස්සේ small intestine එක දිනවා, large intestine එක දිනවා, large intestine එක ගත්තා. ඊපස්සේ ඊට පස්සේ එතන appendix එක දිනවා, cecum එක දිනවා, ascending colon එක, transverse colon එක, descending colon එක, sigmoid colon එක, ඊට පස්සේ rectum එක, anal canal එක, ඒ ටික තියෙන්නේ. ඔක තමයි ඇතුළේ තියෙන internal structures ටික. හරිද? ඒතකොට internal structures වලින් එක එක condition වලදී pain origin යන්න පුළුවන්. අපි උදාහරණ විදිහට ගත්තොත් එimhe liver එකෙන් පටන් ගමුකෝ. liver එකේදී hepatitis වල. ඊට පස්සේ liver cancers වලදී abdominal pain එන්න පුළුවන්, acute abdomen එන්න පුළුවන්. ඊට පස්සේ gall bladder එක ගත්තන් පස්සේ cholecystitis වලදී acute abdomen එකක් වෙන්න පුළුවන්. chronic cholecystitis වලදී chronic abdomen එකක් එන්න පුළුවන්. ඊට පස්සේ biliary colic, ඊට පස්සේ cholangitis, ඊට පස්සේ obstructive jaundice, ආපහු මොනවද gallstone pancreatitis, acute pancreatitis, chronic pancreatitis, pancreatic head tumors, ඊට පස්සේ මොනවද ඊට පස්සේ OI laceration, liver laceration, spleen lacerations ඒවයිදී. ඊට පස්සේ hepatomegaly, splenomegaly වලදී. ඊට පස්සේ gastritis, හරිද? peptic ulcer disease, ඊට පස්සේ gastric carcinoma, ඊගාවට අපි ගත්තයින් පස්සේ inflammatory bowel disease, ඊට පස්සේ intestinal obstruction, ඊට පස්සේ diverticulum, intestinal cancer, intestinal polyps, ඊට පස්සේ appendicitis, right iliac fossa එකේ acute pain එකක් එන්න පුළුවන් acute appendicitis වලදී. ඊට පස්සේ ආයි ගත්තයින් පස්සේ Crohn's, ඒ වගේ inflammatory bowel diseases වලදී ඒ වගේ ඒවයිදී abdominal pain එන්න පුළුවන්. ඊට අමතරව අපි genitourinary tract එක ගත්තොත් එimhe ureteric colic, renal colic, pyelonephritis, ඊට පස්සේ ඒ වගේ condition වලදී pain එකක් එන්න පුළුවන්. ඕවා තමයි abdominal pain එන්න බලපාන සාධක. ඊට පස්සේ peritoneum එක ගත්තොත් එimhe peritonitis, හරි? peritonitis වල cirrhosis වලදී එන්න පුළුවන්.
ඊට පස්සේ peritonitis එන්න පුළුවන් appendix එක rupture වෙලා ඊට පස්සේ stomach එකේ peptic ulcer perforation of peptic ulcers ඒ වගේ එන්න පුළුවන්. ඊට පස්සේ gall bladder එක perforate වෙලා එන්න පුළුවන්. ඒ වගේ condition වලදී peritonitis එන්න පුළුවන්. එතකොට ඒ වගේ අවස්ථාවලදී එන්න පුළුවන්. ඊට පස්සේ autoimmune disease වලදී එන්න පුළුවන්. උදාහරණයක් autoimmune gastritis වලදී වගේ එන්න පුළුවන්. ඒ වගේ causes නිසා infection වෙන්න පුළුවන්. infection වලදී තර වගේම ඉතින් peptic ulcer ඒවත් infection ඊට පස්සේ hepatitis වගේ ඒවා infections එහෙම එන්නත් පුළුවන්. එතකොට ඕවා තමයි abdominal pain එන්න පුළුවන් condition. හරිද? එතකොට ඔය pain එක එකකට එකක් වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම cholecystitis pain එක. cholecystitis pain එක ගැන කතා කරොත් cholecystitis එන්නේ gall bladder එකේ නෙවෙයි. gall bladder inflammation එක. ඒතර gall bladder එකේ තියෙන කොයිද? right hypochondrial region එකේ. ඒතර right hypochondrial region එකෙන් තමයි pain එක origin වෙන්න ඕනේ. ඒතකොට ඒකේ විශේෂත්වයක් තියෙනවා right hypochondrial region එකේදී pain එක origin වෙනවා. ඒ වගේම මේක back එකට radiate වෙනවා. හැබැයි back එකට radiate වෙන්නේ කොහොමද? horizontally තමයි යන්නේ. ඒක directly back එකට radiate වෙන්නේ නැහැ. ඒක horizontally ගිහිල්ලා තමයි back එකට radiate වෙන්නේ. ඊට පස්සේ pancreatitis ගත්තාම පස්සේ pancreatitis වල mainlyම pain එක origin වෙන්නේ epigastric region එකේ. හැබැයි ඒකත් right hypochondrial region එකටත් බලපාන. ඒ කියන්නේ සාමාන්‍ය අපි epigastric region එක ගත්තත් right hypochondrial region එක ගත්තත් ඒ දෙකේම pain එකක් ආවම differential diagnosis වලට cholecystitis and pancreatitis ගන්නවා. මොකද හේතුව එකක් තමයි cholecystitis වලදී formation වෙන pathology එකක් අපි කතා කරනවා. ඒ කතා කරමු පස්සේ එතනදී gallstone formation එකක් වුණොත් ඒකේ ප්‍රතිඵලයක් විදිහට gallstone pancreatitis එන්න පුළුවන්. ඒතකොට මේ දෙක එක ළඟ වගේ යන්නේ. ඒක නිසා සාමාන්‍යයෙන් අපි මොකද්ද epigastric region එකේ pain එකක් ආවත් දෙකට DD එකක් විදිහට differential diagnosis එකක් විදිහට cholecystitis ගන්නවා. ඒකම right hypochondrial region එකේ pain එකක් ආවත් ඒක differential diagnosis එකක් විදිහට pancreatitis අපි කතා කරනවා. හරි. ඒතකොට pancreatitis එකේ තියෙන abdominal pain එක mainlyම එන්නේ epigastric region එකේ mild to moderate severe දක්වා යන්න පුළුවන් stage එක අනුව. මොකද acute pancreatitis වල mild stage එකක් තියෙනවා, moderate stage එකක් තියෙනවා, severe stage එකක් තියෙනවා. එතකොට pancreatitis වල තියෙන pain එක epigastric region එකේ origin වෙලා ඒක directly back එකට යනවා. ඒකට හේතුව තමයි directly back එකට radiate වෙන්න හේතුව තමයි මොකද pancreas එකේ කොටසක් pancreas එකේ retroperitoneum තියෙන. ඒ නිසා retroperitoneum එකේ තියෙන නිසා ඒක directly back එකට යනවා. හරිද? ඊට පස්සේ අපි uretary colic ගත්තොත් මේ cholecystitis වල pain එක ඇවිල්ලා එකපාරට වැඩි වෙනවා. ඒ කියන්නේ intensity එක වැඩි වෙනවා. intensity එක වැඩි වෙලා ඒක lasting more than 30 minutes. ඒ කියන්නේ සෑහෙන වෙලාවක් ඒක පවතිනවා. සමහරක් වෙලාව පැය ගාණක් විතර ඒක තියෙනවා. තියලා තමයි අඩු වෙන්නේ. ඊට පස්සේ uretary colic pain එක ගත්තම පස්සේ uretary colic pain එක ඇවිල්ලා origin වෙන්නේ mainly right hypochondrial region එකේ හරි මේ loin area එකේ හරි පටන් අරගෙන ඒක radiate වෙනවා. සාමාන්‍යයෙන් ඒක typical radiation එකක් අපිට කියන්නේ ඒක pain එක typical ගොඩක් වෙලාවට loin region එකේ පටන් ගන්නවා back එකත් involve වෙනවා. ඇවිල්ලා මොකද ඒකත් retroperitoneum තියෙන නිසා back එකත් involve වෙනවා. ඇවිල්ලා radiate වෙනවා loin area එකේ ඉඳන් groin එකට. ipsilateral loin area එකට ipsilateral hemiscrotum එකටයි ඒක radiate වෙනවා. ඒ කියන්නේ ඒ අපි හිතමු right side loin region එකේ පටන් ගන්නවා. පටන් අරගෙන ඒක right side groin area එකටත් right hemiscrotum එකටත් radiate වෙනවා. ඒක unbearable pain එකක්, constricting type pain එකක්. සාමාන්‍යයෙන් simple analgesic වලට response කරන්නේ නැහැ. ගොඩක් වෙලා diclofenac sodium suppository එකක් වගේ දෙන්න ඕනේ. එහෙමත් නැත්නම් ඒකටත් හරියන්නේ නැත්නම් morphine වගේ එකක් දෙන්න වෙනවා IV. මේ pain එක සෑහෙන intense. හැබැයි pain එක intermittent. වැඩි වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා අඩු වෙනවා. ඒ වගේ intermittent type pain එකක් තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ ඒක ඊට appendicitis ගත්තම පස්සේ appendicitis mainly වෙන්නේ right iliac fossa එකේ. එහෙම නැත්නම් ඒකේ umbilicus එකට එන්න පුළුවන්. මොකද හේතුව අර referred pain එකක් විදිහට umbilicus එකේ pain එකක් එන්න පුළුවන්. එහෙම නැත්නම් right iliac fossa එකේ තමයි pain එක එන්නේ. එතකොට ඔය වගේ acute abdomen එක එන course එකත් එක්ක ඒක වෙනස් වෙනවා. හරිද? ඒක අපි දෙනවා. දැන් අපි කතා කරමු acute මොකද්ද uretary colic patient කෙනෙක්ගේ case discussion එකක් කරමු. ඉස්සෙල්ලම අපි patient ගේ history එක ගැන කතා කරමු. Mr. X 42-year-old male patient presented with severe acute right side loin pain for 1 day duration associated with 2 episodes of vomiting and 1 episode of gross hematuria. Pain starts from right sided loin
and radiate to the ipsilateral groin and hemiscrotum. Sudden onset colicky type, sharp, severe intensity, unbearable pain associated with 2 episodes of vomiting and 1 episode of gross hematuria. Intermittent pain exaggerated with supine position and relieved with suppository and bent forward. A patient had similar episodes of pain 1 year before and improved with medication. No fever, chills and rigors. Patient complained about increased frequency of urination and urgency. Initially he had dysuria symptom. With medication dysuric symptoms improved. Urine light yellow in color. No complaint about dribbling or poor stream. Bowel opening is normal. In 2019, patient got unstable angina attack. Patient non-diagnosed patient for hypertension and dyslipidemia and under treatment with anti-hypertensive and anti-lipidemic drugs. No diabetic mellitus history. Left-sided inguinal hernioplasty with mesh repair in 1996. Drug history. Patients on GTN, antilipidemics and antihypertensive for 2 years. No significant allergic history. And occupational history. Patient was army soldier for 22 years old, working at dry areas and increased sweating. Patient said that his water intake per day is adequate, and now patient is working in a construction firm. Social history. Patient heavy smoker, usually 10 cigarettes per day, and occasional alcohol consumer. Patient financially okay, with minimal involvement of financial with hospital admission. හරි ඕක තමයි patient ගේ history එක. හරිද? එතකොට patient ගේ history එකත් එක්ක අපි මොකද්ද මේ history එක ගන්නකොට urinary colic patient කෙනෙක්ගේ අපි බලන්න ඕනේ. අතරෙන් දැන් patient urinary colic කියලාගෙන කොයි වෙලාවකවත් එන්නේ නැහනේ. patient එන්නේ මොකද්ද? patient එන්නේ එයාගේ symptom එක. symptom එක මොකද්ද? symptom එක එයාගේ right loin region එකේ pain එකක් තියෙනවා. ඒක radiate වෙනවා ipsilateral groin region එකටයි hemiscrotum එකටයි. ඕක තමයි එයාගේ complaint එක. එතකොට ඕක ඇවිල්ලා කිව්ව ගමන් අපිට තේරෙනවා ඒක ටිපිකල් එහෙම urinary colic case එකක්. හැබැයි අපිට එහෙම කියලා මේක just urinary colic කියලා ගන්න බෑ. මොකද හේතුව අපිට මේකට differential diagnosis බලන්න ඕනේ. එතකොට mainlyම ඔය කියන විදිහට urinary ඔය කියන symptom එක එන්න මොනවද differential diagnosis කියලා අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ. එතකොට මේක origin වෙන්නේ කොහෙන්ද? origin වෙන්නේ right loin region එකේ. එතකොට loin region එකේ සාමාන්‍යයෙන් තියෙන්නේ mainlyම මොකද? kidneys. හරි. එතකොට මේකට differential diagnosis අපිට ප්‍රධාන වශයෙන් තුනක් ගන්න පුළුවන්. ඒ ප්‍රධාන වශයෙන් තුන තමයි එකක් ureteric හරි renal causes. ඒ කියන්නේ genitourinary cause එකක් නිසා මේක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් musculoskeletal pain එකක් වෙන්නත් පුළුවන් මේක. එහෙමත් නැත්නම් මේක neurogenic cause එකක් වෙන්නත් පුළුවන්. ඔය තුන තමයි main differential diagnosis තුන මේකට ගන්න. හරිද? එතකොට genitourinary cause එකක් නම් ඒ genitourinary cause එක මොනවාද? urinary colic එකක් වෙන්න පුළුවන්, urinary calculi එකක් වෙන්න පුළුවන්, renal calculi එකක් වෙන්න පුළුවන්. සාමාන්‍ය pyelonephritis කියන එක නම් pyelonephritis වලදී ඔය වගේ radiating type pain එකක් එන්නේ නැහැ. ඒකේ just loin region එකේ තමයි pain එක එන්නේ. ඒකෙදි හැබැයි pyelonephritis කියන්නේ inflammatory condition එක නිසා එතෙන්දි ගොඩක් වෙලාවට high fever එකක් එක්ක තමයි present වෙන්නේ. high fever, chills and rigors associated with right loin region එකේ pain එකක් එක්ක තමයි එන්නේ. එතකොට කමන්න අපි එකත් කියමුකෝ. එතකොට right ureter එකේ calculi එකක්, right kidney එකේ renal calculi එකක් වෙන්න පුළුවන්. හරිද? ඒක ඇවිල්ලා differential diagnosis එකක්. ඊට පස්සේ එහෙම නැත්නම් pyelonephritis වෙන්න පුළුවන්. ඒක acute pyelonephritis හරි chronic pyelonephritis හරි වෙන්න පුළුවන්. musculoskeletal pain එකක් එහෙම නැත්නම් mechanical back pain එකක් වෙන්න පුළුවන්. හරිද? mechanical back pain එක. තමයි mechanical back pain කියන ඒවා වැඩ කරද්දි තමයි වැඩි වෙන්නේ. හරිද? අපි කතා කරන්නේ arthritis වලත් mechanical arthritis නෙමෙයි.
ජොයින් පේන් එක ජොයින් පේන් ගැන කතා කරද්දී මෙකැනිකල් පේන් තියෙනවා ඉන්ෆ්ලමේටරි ටයිප් පේන් තියෙනවා. මෙකැනිකල් ටයිප් පේන් එන්නේ ගොඩක් වෙලාවට ඔස්ටියෝපොරොසිස් වලදී වගේ. ඒ කියන්නේ එතනදී වෙන්නේ කාට්ලේජ් ගෙවුනයින් පස්සේ අපේ බෝන් එකිනෙක ගැටෙන්න පටන් ගන්නවා. එතකොට එන පේන් එක වෙලා මෙකැනිකල් පේන් එක. ඒක වැඩ කරද්දී තමයි වැඩි වෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එimhe උදේට නැගිටිනකොට පේෂන්ට් පේන් එකක් නැහැ. ජොයින් පේන් එකක් නැහැ. හැබැයි හවස් වෙලදී තමයි ජොයින් පේන් එක වැඩි වෙන්නේ. වැඩ කරද්දී තමයි පේන් එක යාගේ වැඩි වෙන්නේ. හරිද? එතකොට ඒක ඇවිල්ලා මෙකැනිකල් පේන් එකක්. ඉන්ෆ්ලමේටරි ටයිප් පේන් වල ඊට වඩා වෙනස්. ඉන්ෆ්ලමේටරි ටයිප් පේන් වල රිලැක්ස් වෙලා ඉතින් රෙස්ට් එකේදී පේන් එක ඇග්‍රවේට් වෙනවා. ඒ කියන්නේ නිදාගෙන නැගිටිද්දි පේන් එක වැඩි, හවසට යන්නේ නැහැ. කියන්නේ වැඩ කරන්න යාගේ පේන් එක අඩු වෙනවා. පටන් ගද්දි තමයි පේන් එක වැඩි, එහෙම වැඩ කරද්දි පේන් එක අඩු. ඒක තමයි ඉන්ෆ්ලමේටරි ටයිප් පේන් එක. එතකොට දැන් මස්කියුලෝස්කෙලටල් පේන් එකකදී ඒකේ ප්‍රධානම ලක්ෂණය තමයි පේෂන්ට් සුපයින් පොසිෂන් එකේදී රිලීව් වෙනවා පේන් එක. රෙස්ට් එකේදී රිලීව් වෙනවා. පොසිෂන්ස් වලදී තමයි ඒක පේන් එක වැඩි වෙන්නේ. හරිද? ඊට පස්සේ නියුරොලොජිකල් පේන් එක ගත්තන් පස්සේ නියුරොජෙනික් පේන් එකට උදාහරණය වෙලා රයිට් ලම්බර් රැඩිකියුලොපති. රැඩිකියුලොපති එන්නේ මෙන්ලිම ස්පයිනල් කෝඩ් එකේ නර්ව් රූට් කම්ප්‍රෙස් වුණාන් පස්සේ. ඒතකොට නර්ව් රූට් එක කම්ප්‍රෙස් වුණාම ඒකෙදී අපි දන්න සයිටිකා කියලා කියන්නේ නර්ව් කම්ප්‍රෙෂන් එකක් නිසා එන්නේ. සයිටිකා එකේදී එනවා වගේ එන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් ලම්බර් රීජන් එකෙන් පටන් ගන්න පේන් එක රේඩියේට් වෙනවා ලෙග් එකට. ඉප්සිලැටරල් ලෙග් එකට රේඩියේට් වෙනවා. ඒක සාමාන්‍යයෙන් නර්ව් රූට් එක කම්ප්‍රෙෂන් නිසා තමයි වෙන්නේ. එතකොට අපි ස්ට්‍රේට් ලෙග් රේස් ටෙස්ට් එකක් කරද්දී ඒක පොසිටිව් වෙනවා සයිටිකා පේෂන්ට් කෙනෙක්ගේ. එතකොට සයිටිකා වගේ එකක් තමයි මේකත් මේ රයිට් ලම්බර් රැඩිකියුලොපති කියන්නේ. එතනදී නර්ව් රූට් කම්ප්‍රෙෂන් නිසා තමයි ඒක වෙන්නේ. එතනදී සිග්නිෆිකන්ට් වෙන්නේ පේෂන්ට්ට පේන් එක ඉලෙක්ට්‍රිකල් ෂොක් ටයිප් පේන් එකක් එන්නේ. ඒ පේන් එක රේඩියේට් වෙන්නේ ලම්බර් රීජන් එකෙන් පටන් අරගෙන ලෙග් එකට ඉප්සිලැටරල් ලෙග් එකට. ඒක හෙමිස්ක්‍රෝටම් එකටවත් ග්‍රොයින් එකේ පැත්තටවත් රේඩියේට් වෙන්නේ නැහැ. ඒක තමයි වෙනස. හරිද? ඕක තමයි මේන්ලිම ඩිෆරන්ෂියල් ඩයග්නොසිස් තියෙන්නේ යුරටරික් කෝලික් කේස් එක. හරි. එතකොට දැන් අපි බලමු මොකද්ද මේ යුරටරික් කෝලික් කියන්නේ කියන එක. හරිද? හරි. එතකොට යුරටරික් කෝලික් කියලා කියන්නේ සරලව කියනවා නම් මේ රීනල් ස්ටෝන්ස්. රීනල් ස්ටෝන්ස් කියන්නේ ගොඩක් වෙලාවට රීනල් ස්ටෝන්ස් වල මොකද්ද තියෙන කම්පොසිෂන් එක. ඇයි මේ රීනල් ස්ටෝන්ස් හැදෙන්නේ? ඒක තමයි වැදගත්. ඒකට හේතුව මේක. අපි පැතොෆිසියොලොජි ගැන ටිකක් කතා කරොත් ඒක ඇවිල්ලා අපේ වෝටර් ඉන්ටේක් එක අඩු වුණාම හරිද? ඊට පස්සේ හයිපර් ස්වෙටිං වැඩි හයිපර් ස්වෙටිං වලදී ඊට පස්සේ හීට් එන්වයරන්මන්ට් එකට වැඩිපුර එක්ස්පෝස් වෙද්දී ඊට පස්සේ කැල්සියම් ඉන්ටේක් එක වැඩි වෙද්දී හරිද? ඔන්න ඔය කියන සාධක වලදී මොකද වෙන්නේ? අපේ මුත්‍රා අපි ඩිහයිඩ්‍රේට් වෙනවා. හරි සරල කිව්වොත් අපි වතුර ගන්න ප්‍රමාණය අඩු වුණොත් එහෙම වැඩිපුර දාඩිය දැම්මොත් වැඩිපුර හීට් එක තියෙන එන්වයරන්මන්ට් එකට එක්ස්පෝස් වුණොත් එහෙම අපේ ඇඟේ වතුර ප්‍රමාණය අඩු වෙනවා. ඇඟේ වතුර ප්‍රමාණය අඩු වෙනකොට මොකද වෙන්නේ? හයිපෝවොලියමික් වෙනවා. ලේවල වොලියුම් එක අඩු වෙනවා. හයිපෝවොලියමික් වුණාම කිඩ්නි එකේදී ෆිල්ටර් වෙන ග්ලොමරුලර් ෆිල්ටරේෂන් රේට් එක මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒතර ග්ලොමරුලර් ෆිල්ටරේෂන් රේට් එක අඩු වුණාම නෙෆ්‍රෝන්ස් වල ඊට පස්සේ පෙල්වික් ඇලිසිව් සිස්ටම් එකේ තියෙන යූරින් වොලියුම් එක මොකද වෙන්නේ? අඩුයි. ඒතර යූරින් වොලියුම් එක අඩු වුණාන් පස්සේ ඒකේ කැල්සියම් සෝල්ට්ස් ඊට කැල්සියම් ඔක්සලේට් කැල්සියම් ෆොස්ෆේට් යූරික් ඇසිඩ්ස් ඕවා ඇකියුමුලේට් වෙන ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒවා ඇකියුමුලේට් වෙන කියන්නේ ඒක කන්සන්ට්‍රේට් වෙනවා. ඒතර කන්සන්ට්‍රේට් කියන්නේ යූරික් ඇසිඩ් ඊට පස්සේ කැල්සියම් ඔක්සලේට් කැල්සියම් ෆොස්ෆේට් වගේ ඒවා කන්සන්ට්‍රේට් වෙද්දී ඒවා සිස්ටීන් වගේ ඒවා කන්සන්ට්‍රේට් වෙද්දී ඒවා එකතු වෙලා ස්ටෝන් ෆෝමේෂන් එකක් වෙනවා. හරිද? ඒකෙන් තමයි ක්‍රිස්ටලයිසේෂන් වෙලා ස්ටෝන් ෆෝමේෂන් එකක් වෙනවා. මේක එක එක සයිස් වෙන්න පුළුවන්. මිලිමීටර් ගාන ගැන නැනෝ වල ඉඳන් සෙන්ටිමීටර් දක්වාම වැඩි වෙන්න පුළුවන් මේක. හරිද? එතකොට ඒ වගේ ටික ටික වැඩි වෙන්න පුළුවන්. එතකොට ඕක දැන් ඕක හැදෙන්න පටන් ගන්න නෙෆ්‍රෝන්ස් වලින් ඉඳන්නේ. එතකොට ඕක නෙෆ්‍රෝන්ස් වල බ්ලොක් වෙන්න පුළුවන්. ඊට පස්සේ පෙල්වික්ස් එකේ ගිහිල්ලා පෙල්විස් එකේ තියෙන්න පුළුවන්. ඊට පස්සේ පෙල්වික් ඇලිසිව් සිස්ටම් එකේ බ්ලොක් වෙන්න පුළුවන්. යුරේට් එකේ ප්‍රොක්සිමල් යුරේට් එකේ බ්ලොක් වෙන්න පුළුවන්. ඩිස්ටල් යුරේට් එකේ බ්ලොක් වෙන්න පුළුවන්. ඊට පස්සේ බ්ලඩේ අවුට්ෆ්ලෝ එකේ වෙසිකුලර් යුරෙට්‍රික් ජංක්ෂන් එකේ ඔබ්ස්ට්‍රක්ට් වෙන්න පුළුවන්. ඊට පස්සේ පෙල්වික් යුරෙටරික් ජංක්ෂන් එකේ ඔබ්ස්ට්‍රක්ට් වෙන්න පුළුවන්. ආපහු බ්ලඩ් එකට ගිහිල්ලා මේ යුරේත්‍රා එකේ ඔබ්ස්ට්‍රක්ට් වෙන්න පුළුවන්. ඔය ඕන තැනක ඔය කැල්කියුලයි එක ඔබ්ස්ට්‍රක්ට් වෙන්න පුළුවන්. කැල්කියුල එක හැදුනන් පස්සේ ඔය ඕන තැනක ඔබ්ස්ට්‍රක්ට් වෙන්න පුළුවන්. ඒතකොට ඕකට බලපාන්නේ මේන්ලිම වෝටර් ඉන්ටේක් එක අඩු එක, ස්වෙටිං, එක්ස්පෝස් ටු හීට් එන්වයරන්මන්ට් ඊට පස්සේ කැල්සියම් ඉන්ටේක් එක වැඩි එක. ඕවා තමයි බලපාන්නේ.
එතකොට අපි පේෂන්ගේ ඔකියුපේෂන් එක ගැන පොඩ්ඩක් බලන්න ඕනේ. මොකද හේතුව මේන්ලිම රීනල් කැල්කියුලයි යන්න බලපාන ඔකියුපේෂන්ස් කීපයක් තියෙනවා. උදාහරණයක් විදිහට ඔය ඩ්‍රයි ඒරියාස් වල වැඩිපුර වැඩ කරන මේ ආමි සෝල්ජර්ස්ලාගේ කට්ටිය. මොකද ඒගොල්ලෝගේ හයිපර් ස්වෙටින් වෝටර් ඉන්ටේක් එක අඩුයි. මොකද ඒගොල්ලෝ සර්විස් එකේ ඉන්නේ. ඒ නිසා ඒගොල්ලෝගේ වෝටර් ඉන්ටේක් එකත් අඩු වෙනවා. ඒ වගේම ස්වෙටින් වැඩි. එතකොට ඒගොල්ලන්ට තියෙනවා. ඊළඟට කුක්ලා ඒගොල්ලෝ වැඩිපුර හීට් එකට එක්ස්පෝස් වෙනවා ක්‍රොනිකලි. මොකද හේතුව ඒගොල්ලෝ වැඩ කරන්නේ කුස්සියක. ඒ නිසා හීට් එකට එක්ස්පෝස් වෙනවා. ඒගොල්ලෝගේ දාඩිය දානවා වැඩි, වතුර ගන්න ප්‍රමාණය අඩු වුණොත් එහෙම අනිත් ඒ සෝල්ට්ස් ඒගොල්ලෝ ගන්නවා වැඩි. ඒක හේතු නිසා ඒගොල්ලෝගේ ගල් ඇති වෙන්න පුළුවන් වැඩිපුර ආදානමක් තියෙනවා. ඊට පස්සේ අනිත් කට්ටිය තමයි කන්ස්ට්‍රක්ෂන් වැඩ කරන කට්ටිය. ඒ වගේම හෙවි වෙහිකල් ඩ්‍රයිවර්ස්ලා. හෙවි වෙහිකල් ඩ්‍රයිවර්ස්ලා කියන්නේ මේ ලොරිය එහෙම පදින කට්ටිය, බස් පදින කට්ටිය. ඒගොල්ලෝ එන්ජින් එක ළඟම ඉන්නේ. ඒක නිසා ඒගොල්ලෝ හීට් එකටත් එක්ස්පෝස් වෙනවා අනික වැඩි කාලයක්. සාමාන්‍යයෙන් හෙවි වෙහිකල් ඩ්‍රයිවර්ස්ලා ගොඩක් ලොන්ග් ඩිස්ටන්ස් ඩ්‍රයිව් කරනවා. ලොන්ග් ඩිස්ටන්ස් ඩ්‍රයිව් කරද්දී ඒගොල්ලෝ හීට් එකට එක්ස්පෝස් වෙන කාලය වැඩි. ඒතකොට ඒගොල්ලොන්ටත් හැදෙන්න අවදානමක් තියෙනවා. ඒතකොට ගොඩක් වෙලාවට මේ යුරටරික් කෝලික් ඒතකොට ඒගොල්ලෝගේ අපි ඒගොල්ලෝ කරා ඔකියුපේෂන් එක අපි ගැන අපි අහන එක වැදගත් ඩෙමෝග්‍රැෆිකල් ඩීටේල්ස් වලදී. මොකද හේතුව ඒ ඔකියුපේෂන් එකෙත් අපිට ගන්න පුළුවන් මොකක්ද ක්ලූ එකක්. මේක යුරටරික් කෝලික් එකක් වෙන්න පුළුවන්ද කියලා. හරි. එතකොට ඔන්න ඔය කියන සාධක නිසා ඩීහයිඩ්‍රේට් වෙනවා. ඒතකොට ඩීහයිඩ්‍රේට් වුණාම යූරින් වොලියුම් එක වැඩි වෙනවා, අඩු වෙනවා. යූරින් වොලියුම් එක අඩු වුණාන් පස්සේ කැල්සියම් සෝල්ට්ස්, යූරික් ඇසිඩ්, කැල්සියම් ඔක්සලේට්, කැල්සියම් ෆොස්ෆේට්, සිස්ටීන් වගේ ඒවා මේ ඇකියුමුලේට් වෙනවා, කන්සන්ට්‍රේට් වෙනවා. කන්සන්ට්‍රේට් වෙලා කිඩ්නි ස්ටෝන්ස් හැදෙනවා. ඒකට කියනවා යූරෝලිතයිසිස්. එහෙම නැත්නම් නෙෆ්‍රොලිතයිසිස්. නෙෆ්‍රෝන්ස් වල දෙනවා නෙෆ්‍රොලිතයිසිස්. ඊට පස්සේ කිඩ්නි ස්ටෝන්ස් මොකද වෙන්නේ? ඒක සාමාන්‍ය ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඒක පොඩි වුණොත් එimhe සිම්ප්ටම්ස් නැහැ, හැදෙනවා, පාස් වෙලා ඔහේ යනවා. ඒක පාස් වෙලා යන්නේ නැතුව ටික ටික සයිස් එක වැඩි වුණොත් එහෙම මොකද වෙන්නේ? වැඩි වුණොත් එහෙම දැන් අපි හිතමු දැන් හැදුනා ද රීනල් පෙල්විස් එකේ ස්ටෝන් එකක් තියෙනවා. ඒ ස්ටෝන් එක පොඩි ස්ටෝන් එකක්. හරිද? ඒතකොට ඒ ස්ටෝන් එක නිසා අපිට ලොකු මේකක් එන්නේ නැහැ. දැන් අපි දන්නවා පෙල්වික් කැලිසියස් සිස්ටම් එක, යුරේටස් ඔය ඔක්කොගෙම එපිතීලියම් එකක් තියෙනවානේ. ක්‍රිස්ටල් එක ස්මූත් හරි හොඳ බෝලයක් වගේ හැදෙන එකක් නෙමෙයි. ස්මූත් සර්ෆස් එකක් තියෙන එකක් නෙමෙයි ඔය ක්‍රිස්ටල් එක. ඔය ක්‍රිස්ටල් එකේ ඉරෙගියුලර් මේ ස්පයික්ස් වගේ තියෙන එජ් එකක් සර්ෆස් එකක් තියෙන ස්ට්‍රක්චර් එකක් තමයි තියෙන්නේ මේකට. යුරටරික් කැල්කියුලා එකට. ඒතකොට ඕක පෙල්විකැලිසියල් සිස්ටම් එකේ ඉඳන් යුරේට් එකට ආවයින් පස්සේ අපි හිතමු පෙල්විකැලිසියල් සිස්ටම් එකේ තිබ්බ කියලා. ඕකට පුළුවන් පෙල්විකැලිසියල් සිස්ටම් එකේ එපිතීලියම් එක ඩැමේජ් කරන්න. හරිද? तो एपिथेलियम में डैमेज कर एम्पस मोद ने इतनी ब्लीड होगा ब्लीड होते में हिमेट्यूरिया न बोला मतलब रीनल कैल्क्यूलाई වලින් හිමැටියුරියා එන්න පුළුවන්. ඒ වගේම රීනල් කැල්කියුලයි එකක් තිබ්බට ඔබස්ට්‍රක්ෂන් එකක් වෙන්නේ නැහැ නේ. එකෙන් කරන්නේ එපිතීලියම් වල ඩැමේජ් එකක් කරන්න විතරයි. ඒතකොට එපිතීලියම් එකට සිද්ධ වෙන ඩැමේජ් එක නිසා ඇබ්ඩොමිනල් පේන් එකක් එනවා ෆ්ලැන්ක් එකේ. එන්නත ලොයින් ඒරියා එකේ. ඒක සමහරක් විට රේඩියේට් වෙන්න නොවෙන්නත් පුළුවන්. සමහරක් විට රේඩියේට් වෙන්නත් පුළුවන්. හරිද? අපි හිතමුකෝ පෙල්වික් යුරිටරික් ජන්ක්ෂන් එකේ ඔබස්ට්‍රක්ෂන් එකක් වුණා කියලා. එතකොට රේඩියේටින් පේන් එකක් යනවා. මොකද හේතුව සාමාන්‍යයෙන් මේ කොලිගි ටයිප්, කන්ස්ට්‍රික්ටින් ටයිප් රේඩියේට් පේන් එකක් එන්න ප්‍රධානම හේතුව ඔබස්ට්‍රක්ෂන් එක. මොකද හේතුව මස්කියුලර් ටියුබ් එකක්, හොලෝ මස්කියුලර් ටියුබ් එකක්, කියන්නේ හීනි මස්කියුලර් ටියුබ් එකක් මොකකින් හරි ඔබස්ට්‍රක්ට් වුණොත් එහෙම ඒ ඔබස්ට්‍රක්ෂන් එක කම්පන්සේට් කරන්න. කියන්නේ ඔබස්ට්‍රක්ෂන් එක අයින් කරන්න සාමාන්‍යයෙන් අපි හැඩ ගහලා තියෙන්නේ ප්‍රොක්සිමල් පාර්ට් එක කන්ස්ට්‍රික්ට් වෙනවා වැඩි. ප්‍රොක්සිමල් පාර්ට් එක වැඩිපුර කන්ස්ට්‍රික්ට් වෙලා අරක තල්ලු කරන්න බලනවා. කියන්නේ පෙරිස්ටාසිස් හදනවා. දැන් යුරේටස් වල තියෙන පෙරිස්ටාසිස් එක. ඊට පස්සේ ඉන්ටෙස්ටයින් එකේ තියෙනවා පෙරිස්ටාසිස් එක. ඊට පස්සේ අපි ගත්තොත් බ්ලැඩර් එකේ තියෙනවා පෙරිස්ටාසිස් එක. යුරේත්‍රා වල තියෙනවා පෙරිස්ටාසිස් එක. ඔය හැම එකම ගොඩාක් හොලෝ මස්කියුලර් ටියුබ්ස් වල පෙරිස්ටාසිස් එකක් තියෙනවා. ඒතකොට පෙරිස්ටාසිස් එක තියෙන්නේ අන්න ඒකයි හේතුව. එතකොට යුරේටස් වලත් ඔය වැඩි වෙනවා. දැන් ඔය පෙල්විකැලිසියල් සිස්ටම් එකේ තිබ්බ ස්ටෝන් එක කැල්කියුලයි එක යුරේට් එකට ගියන් පස්සේ යුරේට් එකේ ඔක ඔබස්ට්‍රක්ට් වෙනවා. මොකද යුරේට් එක කියන්නේ පෙල්විකැලිසියල් සිස්ටම් එකට වඩා හීනි ඩයමීටර් එක අඩුයි. ඒතකොට එතන ඔබස්ට්‍රක්ට් වුණාන් පස්සේ වෙන්නේ අර වැඩි වෙනවා. කන්ස්ට්‍රික්ෂන් එක වෙනවා ප්‍රොක්සිමල් පාර්ට් එක. ඒතකොට ප්‍රොක්සිමල් පාර්ට් එක කන්ස්ට්‍රික්ට් වුණාම අර වගේ කොලිකි කන්ස්ට්‍රික්ටින් ටයිප් රේඩියේටින් පේන් එකක් එනවා. ඒක තමයි යුරටරික් කෝලික් එකේදී මේන්ලි මේ රේඩියේටින් ටයිප් පේන් එක එන්නේ. ඒ වගේම ඒක ඔබස්ට්‍රක්ෂන් එක වෙනවා. ඔබස්ට්‍රක්ෂන් එක නොවුනොත් සමහරක් විට කියන ඔබස්ට්‍රක්ෂන් එක නොවෙන්නත් පුළුවන්. ඔබස්ට්‍රක්ෂන් එක නොවුනත් හිමැටියුරියා එන්න පුළුවන්. මොකද හේතුව ඒ හිමැටියුරියාසෙන් පේන් එකක් එන බව. මොකද හේතුව ඒක යනකොට ඒකෙන් එපිතීලියම් වල ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. එපිතීලියම් වල ඩැමේජ් එකක් වුණාන් පස්සේ ඒක ඇනිලා يعني හිතන්නකෝ යම් මොකක් හරි බටයක් ඇතුලෙන් කූරු තියෙන ගන්න මොකක් හරි
කොන්ක්‍රීට් කැල්ලක් වගේ තල්ලු කරන් යද්දී ඒක වෝල් එකට ඩැමේජ් වෙනවනේ. ඒ වගේම තමයි යුරේට් එකේ වෝල් එකට ඩැමේජ් වෙනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට බ්ලීඩ් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා හිමැටියුරියා එනවා. සමහරක් විට ඒක ග්ලොස් හිමැටියුරියා එකක් වෙන්න පුළුවන්. සමහරක් විට මයික්‍රොස්කෝපික් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇහැට පේන හිමැටියුරියා එකක් වෙන්න පුළුවන්. නැත්නම් යූරින් ෆුල් රිපෝට් එකක් කරොත් එහෙම බ්ලඩ් සෙල්ස් තියෙනවා. අපි මෙහෙම හිතමුකෝ. පේෂන්ට් කෙනෙක් එනවා ඔය වගේ පේන් එකක් ලොයින් පේන් එකක් රේඩියේට් ඉන්ටු ද ග්‍රෝයින්. නෝ හිමැටියුරියා. හිමැටියුරියා එපිසෝඩ් එකකට එක සැරයක්වත් ඇවිල්ලා නැහැ. එතකොට අපි බලනවා මෙයාගේ මොකද්ද මේ යූරින් ෆුල් රිපෝට් එකක් කරලා බලන යූරින් ඇනලයිසිස් එකක් කරලා බලනවා. යූරින් ඇනලයිසිස් එකේ තිබෙනවා RBC තියෙනවා. කිසිම මයික්‍රෝ ඔර්ගනිසම් කෙනෙක් නැහැ RBC තියෙනවා. එතකොට RBC තිබ්බා කියන්නේ මොකද්ද? RBC තියෙනවා කියලා කියන්නේ හිමැටියුරියා එකක් මයික්‍රොස්කෝපිකලි යනවා. කියන මයික්‍රොස්කෝපික් හිමැටියුරියා එකක් යනවා කියලා කියන්නේ යූරිනරි ට්‍රැක්ට් එකේ උඩ ඉඳන් කිඩ්නි එකේ ඉඳන් පහළට කොතන හරි තැනක මේ කොතන හරි තැනක ඩැමේජ් එකක් තියෙනවා. හරිද? ඒතර ඒ තැන වෙන්න පුළුවන් ග්ලොමරියුලස් එකේ ඉඳන් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ග්ලොමරියුලස් එකේ ඩැමේජ් එකක් වෙනවා නම් මොනවාද? නෙෆ්‍රටික් සින්ඩ්‍රෝම්. නෙෆ්‍රටික් සින්ඩ්‍රෝම් වලදී මේ හිමැටියුරියා එකක් වෙන්න පුළුවන්. ඒ නිසා නෙෆ්‍රටික් සින්ඩ්‍රෝම් කියන්නේ ග්ලොමරියුලස් එකේ තියෙන ඩැමේජ් එක. හරිද? එතන ඉඳන් පල්ලෙහාට ඕනම තැනක ඩැමේජ් එකක්. නෙෆ්‍රෝන්ස් වල ඩැමේජ් එක. ඊට පස්සේ පෙඩිකලිසියල් සිස්ටම් එකේ ඩැමේජ් එක. ඊට පස්සේ යුරේටර්ස් වල ඩැමේජ් එකක්. බ්ලඩ් එකේ ඩැමේජ් එකක්. යුරේත්‍රා එකේ ඩැමේජ් එකක්. ඒ ඕනම තැනක ඩැමේජ් එක නිසා බ්ලීඩ් වෙන්න පුළුවන් හිමැටියුරියා යන්න පුළුවන්. ඒතකොට අපි ඒ ගැන හිතන්න ඕනේ. එතකොට ඒ අතරදී හිමැටියුරියා එකේදී ඩිෆරන්ෂියල් ඩයග්නොසිස් එකක් විදිහට යුරටරික් කෝලික් එකක් වෙනවා. හරිද? ඒ වගේ. එතකොට මේකෙදී හැමතිස්සෙම අපිට එක සිම්ප්ටම් එකකින් විතරක් ඩයග්නොසිස් එකට එන්න බෑ. අපි හැම පැත්තම බලන්න ඕනේ. හරිද? ඒ කියන්නේ අපි ඉන්වෙස්ටිගේෂන් වලට යනවා නේද? ඉන්වෙස්ටිගේෂන් වල යනකොට USS ඇබ්ඩෝමන් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් ඇබ්ඩෝමන් එකක් කරනවා. එතනදී බලනවා අපි කිඩ්නි එකේ සයිස් එක කොහොමද. සමහර අපිට අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකේ අපිට යුරටරික් ස්ටෝන් එක බලා ගන්න හම්බෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකේදී යුරටරික් ස්ටෝන් එකක් අපිට හම්බෙන්නේ කොහෙද? පෙල්ලික් යුරටරික් ජංක්ෂන් එකේ හරි වෙසික් යුරටරික් ජංක්ෂන් එකේ හරි තියෙනවා. නම් ඒ අතරමැද තියෙනවා නම් සමහරක් වෙලාවට අපිට හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. හම්බු නොවුනත් හයිඩ්‍රෝනෙෆ්‍රෝසිස් එකක් තියෙනවා. නම් ඒ කියන්නේ නෙෆ්‍රෝන්ස් වල යූරින් ඇකියුමුලේට් වෙලා කිඩ්නි එකේ එන්ලාර්ජ් වෙලා යූරින් ඇකියුමුලේෂන් වෙන නිසා. ඒකට තමයි හයිඩ්‍රෝනෙෆ්‍රෝසිස් කියන්නේ. ඒතකොට හයිඩ්‍රෝනෙෆ්‍රෝසිස් දැන් අපි හිතමු ඒ පේෂන්ට් අර කිව්වා වගේ පේන් එකයි ඔක්කොම ටික දෙනවා හිමැටියුරියක් තියෙනවා. එයාට ඉන්වෙස්ටිගේෂන් එකේදී අපිට යුරටරික් කෝලික් කැල්කියුලේ එකක් අහුවෙන්නේ නැහැ USS ඇබ්ඩෝමන් එකේ. හැබැයි හයිඩ්‍රෝනෙෆ්‍රෝසිස් එකක් හම්බ වෙනවා. එතකොට ඒක සජෙස්ටිව් වෙන්නේ යුරටරික් කෝලික් එකට. මොකද හේතුව යුරටරික් කෝලික් එකක් තියෙනවා නම් එතනින් ප්‍රොක්සිමල් පාර්ට් එකේ යූරින් ඇකියුමුලේට් වෙන ඔබ්ස්ට්‍රක්ෂන් වෙන නිසා ඇකියුමුලේට් වෙලා හයිඩ්‍රෝනෙෆ්‍රෝසිස් වෙන්න පුළුවන්. හරිද? හරි. එතකොට හරි. ඒතර ඕක තමයි වෙන පැතොෆිසියොලොජි එක. හරිද? හරිනේ. එතකොට පැතොෆිසියොලොජි එක ඕක. එතකොට මොනවද දැන් මේකේ වෙන්න පුළුවන්? දැන් සිම්ප්ටම්ස් ටික අපි කතා කරන්නේ ඔබ්ස්ට්‍රක්ෂන් එකක් වෙනවා. ඒක නිසා ඒක ඩැමේජ් එක වෙලා බ්ලීඩින් වෙන්න පුළුවන්. හරි. දැන් ඕක ගිහිල්ලා අපි හිතමුකෝ කොහේ හරි වෙසික් යුරටරික් ජංක්ෂන් එකේ ඔබ්ස්ට්‍රක්ට් වුණා කියලා. හරි. දැන් වෙසික් යුරටරික් ජංක්ෂන් එකේ ඔබ්ස්ට්‍රක්ට් මෙහෙමයි අපි වෙසික් යුරටරික් ජංක්ෂන් එකේ ඔබ්ස්ට්‍රක්ට් වුණා කියමු. දැන් ඔබ්ස්ට්‍රක්ෂන් එකේදී වෙන්නේ මොකද්ද? යූරින් ෆ්ලෝ එක අඩුයි. යූරින් ෆ්ලෝ එක අඩු වෙනවා කියලා කියන්නේ එතනින් ප්‍රොක්සිමල් පාර්ට් එකේ යූරින් ඇකියුමුලේට් වෙන ප්‍රමාණය වැඩි. යූරින් ඇකියුමුලේට් වෙනවා කියන්නේ යූරින් ස්ටේසිස් එකක් වෙනවා ප්‍රොක්සිමල් පාර්ට්. ඒ කියන්නේ යුරේට් එකේ දැන් යුරේට් එකේ යූරින් ඇකියුමුලේට් වෙනවා. ඒක දැන් පෙල්වික් ඇලිසියල් සිස්ටම් එකේ මේ යූරින් ඇකියුමුලේට් වෙනවා. දැන් පෙල්වික් ඇලිසියල් සිස්ටම් එකයි කිඩ්නි එකයි එන්ලාර්ජ් වෙනවා. ඒ එන්ලාර්ජ් වෙනන් පස්සේ හයිඩ්‍රෝනෙෆ්‍රෝසිස් වෙනවා. දැන් අපි දන්නවා ගොඩාක් වෙලාවට ස්ටේසිස් එකක් තියෙනවා. දැන් ගලාගෙන යන තැනක ස්ටේසිස් එකක් වෙනවා. ඒ කියන්නේ ගලාගෙන යන එකට බාධාවක් වෙනවා නම් එතන මොකක් වෙන්න පුළුවන්ද? ඉන්ෆෙක්ෂන් එකක් එන්න පුළුවන්. හරිද? ඒක ඕන දෙයක් නේ. ඕන දෙයක් නේ. අපි කාණු පද්ධතියක් ගත්තත් කාණු පද්ධතිය හරියට වතුර ගලාගෙන යනවා නම් එතන ජරා වෙන්නේ නැහැ නේ. කොහේ හරි තැනක මේ හිර වෙලා තිබ්බොත් එහෙම එතනින් එහාට තියෙන ඔක්කොම පල්වි ජරා වෙවි කුණු වෙනවනේ. ගඳ ගහනවනේ. ඒ වගේ එකක් තමයි අපේ ඇඟෙත් ඕනම දෙයක් ගලාගෙන යනවා නම් ඒ ගලාගෙන යන එකට බාධාවක් වුණොත් ඒක අවුල්. හරිද? ඒ වගේ තමයි මෙතනත්. දැන් මෙතනත් යුරේටික් ඔබ්ස්ට්‍රක්ට් වුණා කියන්නේ එතනින් එහාට යූරින් එතනින් පිටිපස්සේ යූරින් ස්ටේසිස් නේ. ඒකට ඉන්ෆෙක්ෂන් එකක් වෙන්න පුළුවන්. මොකද හේතුව අපේ ජෙනටික් යුරිනරි ට්‍රැක්ට් එක ගත්තයින් පස්සේ ඒක ඉන්ෆෙක්ෂන් එකක් නොවෙන්න වග බලා ගන්න ප්‍රධාන සාධකයක් තමයි යූරින් ෆ්ලෝ එක. මොකද හේතුව බැක්ටීරියා වලට ඇසෙන්ඩෙන්ට් වෙයි. උඩට පීනගෙන යන්න බෑ. උඩට යන්න බෑ. මොකද හේතුව මේ යූරින් ෆ්ලෝ එක පල්ලෙහාට තියෙන නිසා ඒකට අගේන්ස්ට් තමයි ඒගොල්ලෝ යන්න ඕනේ. ඒකට ඒක කරන්න අමාරුයි බැක්ටීරියා වලට. හැබැයි යුරිනරි ස්ටේසිස් එකක් තියෙනවා නම් ඔබ්ස්ට්‍රක්ෂන් එකක් එක්ක ලේසියෙන්ම බැක්ටීරියා වලට එතන ග්‍රෝ වෙන්න පුළුවන්. ග්‍රෝ වෙලා ඉන්ෆෙක්ෂන් එකක් හදන්න පුළුවන්.
ඒක නිසා ඉන්ෆෙක්ෂන් එන්න පුළුවන්. ඒක ඉන්ෆෙක්ෂන් එකක් આવත් urinary tract infection. ඒක low urinary tract එකේ obstruction එකක් වුණොත් උදාහරණයක් විදිහට urethra එක වගේ low urinary tract infection එකක් එන්න පුළුවන්. cystitis වගේ. හරිද? ඊට පස්සේ urate එකේ obstruct වුණොත් එහෙම urate එකෙන් උඩ pyelonephritis වගේ එන්න පුළුවන්. හරිද? එතකොට ඒක තමයි ඉතින් pyelonephritis ගත්තොත් එහෙම ඒකෙදි වෙන්නේ අර වගේම ascending pyelonephritis ascending තියෙනවා descending තියෙනවා. ascending and hematological. hematological කියලා කියන්නේ අපේ ලේ වල ඉන්න බැක්ටීරියාවක් කිඩ්නි එකට ඇතුළු වෙලා ඒකෙන් එන එක තමයි අපි කියන්නේ hematological කියලා. ඒක සාමාන්‍යයෙන් රෙයා. කොමන් වෙන්නේ ascending infection එකක්. ascending infection එකක් කියනවා ඒ වගේ urinary colic, neuropathic bladder, benign prostatic hyperplasia වගේ urinary tract එකේ urine retention එකක් තිබ්බොත් එහෙම එතනින් infection එකක් කෙන එක තමයි commonlyම සිද්ධ වෙන්නේ. එතකොට ඒක ගියයින් පස්සේ අපි දන්නවා pyelonephritis වල තියෙන acute pyelonephritis, chronic pyelonephritis. දැන් pyelonephritis කියන වචන ගත්තොත් එහෙම pyelonephritis කියන්නේ kidney එකේ pelvic calical system එකේ inflammation එක. හරිද? එතකොට inflammation සාමාන්‍යයෙන් type දෙකක් තියෙනවා. non infective and infective. common ම මේකේදී infective. non infective ගොඩක් වෙලාට ඉන්නේ autoimmune condition වල. so infective acute pyelonephritis එක කියන්නේ acute onset inflammation එකක් වෙනවා. ඒතර මේ inflammation එක ගැන අපි දන්නවා කොහොමද inflammation එකක් නම් රතු වෙනවා, රත් වෙනවා, රිදෙනවා, ඉදිමෙනවා, function එක අඩු වෙනවා කියන එක තමයි සාමාන්‍යයෙන් වෙන දේ. ඒතකොට ඒ ටිකම මෙතනත් සිද්ධ වෙනවා. inflammation එකේදී සිද්ධ වෙන ඔක්කොම ටික සිද්ධ වෙනවා. vaso dilation එක, exudation එක, inflammatory cells accumulate වෙන එක, WBC එන එක, ඒ ඔක්කොම ටික මෙතනත් සිද්ධ වෙනවා. හරිද? එතකොට WBC එන එක වැඩි නිසා මොකද වෙන්නේ? WBC එනවා වැඩි. WBC අර ඉන්ෆෙක්ෂන් එකත් එක්ක ෆයිට් කරනවා වැඩි. එතකොට WBC යූරින් එක එකතු වෙන ප්‍රමාණය වැඩි. එතකොට යූරින් වල WBC ප්‍රසන්ට් වෙනවා. ඊට පස්සේ ඉන්ෆෙක්ෂන් එකක් නිසා ඉන්ෆ්ලමේෂන් එකේදී අනිවාර්යෙන් ගොඩක් වෙලාවට මොකද්ද? RBC එළියට එන්න පුළුවන්. ඒකට අපි කියන්නේ මොකද්ද? RBC එළියට එන එකට ඩයබටිස් එකක් වෙන්න පුළුවන්. ඒ බ්ලඩ් වෙසල්ස් ඩැමේජ් වෙලා බ්ලීඩ් වෙන්න පුළුවන්. එතකොට එහෙම ප්‍රතිඵලයක් වුණොත් hematuridia එන්න පුළුවන්. ඊට පස්සේ කියන්නේ මයික්‍රොස්කෝපික් hematuridia එකක් එන්න පුළුවන්. ඊට පස්සේ මයික්‍රෝ ඕගනිසම් යූරින් වල දකින්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේ දේවල් හරි යූරින් ඇනලයිසිස් එකේදී අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔය කියන කතන්දර ටික නිසා කිඩ්නි එක මොකද වෙන්නේ? කිඩ්නි එක එන්ලාර්ජ් වෙනවා. අපේ කිඩ්නි එක එන්ලාර්ජ් වෙනවා. ක්‍රොනික් එකේදී වෙන්නේ repetitive infections. කියන්නේ pyelonephritis repetitively එනවා. ඒක ගොඩක් වෙලාට එන්න පුළුවන් ක්‍රොනික් urine retention එකක් තියෙන කට්ටියට. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම neuropathic bladder. දැන් අපිට patient කෙනෙක් හම්බුණා ආමි hospital එකේදී. ඒ patient ඇවිල්ලා battle casualty එකක් තියෙනවා. කොන්දේට තමයි මේ වැදිලා තියෙන shot එක. එතකොට එයාගේ කොන්දේට වැදුනායින් පස්සේ කොන්දෙන් පල්ලෙහා දැන් පණ නැහැ. ඒක නිසා එයාගේ muscle wasting වෙලා ඊට පස්සේ දැන් අප මේ motor neuron lesion එකක් තමයි වෙලා තියෙන්නේ. හරිද? ඒතර අප motor neuron lesion එකක් නම් මොකද වෙන්නේ? මේ අප මොඩ නියුරෝන් ලීෂන් එකක් තමයි වෙලා තියෙන්නේ යාගේ. හරි. එතකොට මේ එයාගේ බ්ලඩර් එකත් දැන් ෆන්ක්ෂන් නැහැ. මොකද හේතුව බ්ලඩර් එකට නර්ව් සප්ලයි එකක් තියෙනනේ ඩෙට්‍රෝසෝල් මසල් කන්ට්‍රැක්ට් කරන. දැන් ඒක නැහැ. ඒ නිසා බ්ලඩර් එක ඩිස්ටෙන්ඩඩ්. බ්ලඩර් එක නියුරෝපැතික් බ්ලඩර් එකක්. එයාට බ්ලඩර් කියන්නේ යුරිනරි රිටෙන්ෂන් එකක් තියෙනවා. ඒතකොට එයාගේ යුරිනරි රිටෙන්ෂන් එක නිසා දිගට මොකද වෙන්නේ? ඉන්ෆෙක්ෂන් වෙන්න පුළුවන්. එයාට ක්‍රොනික් pyelonephritis එකක් තියෙනවා. ක්‍රොනික් කිඩ්නි එකේ ඉන්ෆෙක්ෂන් එකක් එක්ක එයා හොස්පිටල් ඇඩ්මිට් වෙනවා. වාර කීපයක්ම pyelonephritis එක ඇඩ්මිට් වෙලා දෙනවා. හයි ෆීවර් එකක් එක්ක, ජිල්සන් රයිගෝස් එක, ඇබ්ඩොමිනල් පේන් එකක් එක්ක patient ඇඩ්මිට් වෙනවා. ඒ කියන්නේ හේතුව chronic pyelonephritis. එතකොට මේ patient කිව්වා, ඒ කියන්නේ ආයි පාරක් එහෙම වුණොත් එහෙම එයාට ගොඩක් වෙලාට කිඩ්නි එකට සෑහෙන ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. මොකද හේතුව chronic pyelonephritis වල කේස් එක තියෙන්නේ chronically repetitive infection එකක් කියන්නේ inflammation එකක් සිද්ධ වෙනකොට ඕනම තැනක repetitive inflammation එකක ප්‍රතිඵලයක් විදිහට fibrosis එකක් සිද්ධ වෙනවා. ඒකට හේතුව fibroblast growth factors හදන ප්‍රමාණය වැඩි වෙනවා inflammation එකේදී. ඒතර fibroblast growth factors හදන එක වැඩි වෙනාන් පස්සේ fibrous formation එකක් එනවා. ඒතර fibrosis වෙනවා kidney එක. kidney එකේ scar formation එකක් එනවා. ඒතර තාමනේ අපි දන්නවා scar formation එකක් වෙන ගොඩක් තැන්වල මොකද වෙන්නේ? contraction එක. දැන් අපි අතේ ගත්තත් එහෙම අතක scar formation එකක් වෙනවා නම් incision එකක එතන contractions වෙනවා. ඒතකොට ලොකු wounds වල මේ scar formation එකේදී contractures ඇවිල්ලා ඒක complication එකක් විතර contractures ඇවිල්ලා deformities වෙන්න පුළුවන්. එච්චරට contractures වෙනවා. ඒතකොට අපි අනිත් එක අපි දන්නවා ඇහි ගත්තොත් එහෙම retinal detachment උත් වෙනවා contractures නිසා. හරි contraction එක නිසා fibrosis එකත් එක්ක. ඒතකොට මෙතනත් ඒ වගේ වෙලා kidney එක contract වෙලා asymmetrically contracted shrunken kidney එකක් එනවා chronic pyelonephritis වලදී. ඒතකොට chronic pyelonephritis
acute pyelonephritis අපිට වෙන් කරලා හඳුනගන්න පුළුවන් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකේදී acute abdomen කියන enlarged kidney එක chronic pyelonephritis වලදී නම් contracted shrunken kidney එකක් තමයි අපිට හම්බෙන්නේ. හරි. ඒකට ඔය ටික තමයි complications තියෙන්නේ. ඊට පස්සේ බ්ලැඩර් එකට එන්න පුළුවන්. බ්ලැඩර් එකට ඇවිල්ලා ureters obstruct කරන්න පුළුවන්. ureters obstruct වුණාන් පස්සේ dysuria symptom වෙනවා. urgency එක වැඩි වෙනවා. dysuria කියන්නේ මුත්‍රා දැවිල්ලක් වෙනවා. මේ dysuria කියලා කියන්නේ මුත්‍රා පාස් කරද්දී දැන් ගල පාස් වුණොත් එහෙම urethra එක දිගේ සිවිය පේන් එකක් එනවා මුත්‍රා පාස් කරද්දී. මොකද හේතුව එයා යන්නේ අර urethra එකේ තියෙන ඔක්කොම කඩාගෙන තුවාල කරගෙන තමයි යන්නේ. ඒ නිසා සිවිය පේන් එකක් එනවා. ඕවා තමයි patient ගල තියෙන තැනත් අනුව ස්ටෝන් එක තියෙන තැනත් එක්ක patient එක කොහොමද වෙනස් වෙන්නේ කියන එක තමයි අපි ගැන කතා කරේ. දැන් අපි urethra එක obstruct වුණොත් එහෙම එතනදී පල්ලෙහා ඉඳන්ම obstruction එක තියෙනවා. ඒතකොට urinary retention එක පල්ලෙහා ඉඳන්ම තියෙනවා. ඒතකොට පල්ලෙහා ඉඳන්ම තියෙනවා කියලා කියන්නේ මොකද වෙන්නේ? එතකොට බ්ලැඩර් එකෙත් ඉන්ෆෙක්ෂන් එකක් කියලා බ්ලැඩර් ඉන්ෆ්ලමේෂන් එකක් ඉන්නත් cystitis කියලා තමයි අපි ඒකට කියන්නේ. එතනදී low urinary tract symptoms එනවා. low urinary tract symptoms කියන්නේ dysuria, increased frequency, increased urgency, ඊට පස්සේ මොනවාද මේ suprapubic pain ඒ වගේ වෙනවා low urinary tract symptoms විදියට. ඕක තමයි කතන්දරේ. ඒක තමයි පිළිවෙල මේ pathophysiology එක මේකෙදී. හරි. එතකොට අපි දැන් history එක ගද්දී ඕව එක්ස්ක්ලූඩ් කරන්න history ගන්න ඕනේ. දැන් අපි history එක ගැන කතා කරන්නේ. ඒතකොට history එක හරි. ඊට පස්සේ අපි examination එකට යමු. examination එකට ගියාම අපි examine කරන්න ඕනේ මොකක්ද patient ගේ. ඒතකොට examine කරද්දී දැන් abdominal pain එකක් එක්කනේ නේද abdominal examination එක කරන්න ඕනේ. ඒතකොට abdominal examination එකේ general examination එකයි specific examination එකයි කරන්න ඕනේ. ඒත් එක්කම මෙතන ureteric කියලා අපි හිතන නිසා අපි general examination එකකුත් කරන්න පුළුවන් අපිට. general examination එකක් කරන්න පුළුවන්. ඊට පස්සේ urinary retention එකක් අපි suspect කරනවා නම් අපිට per rectal examination එකක් කරලා prostate gland එකේ enlargement එකක් තියෙනවද කියලා බලන්න පුළුවන්. හැබැයි ඒක suggestive නම් තමයි අපි බලන්නේ. නිකම්ම මේ වගේ uncomfortable procedures වලට අපි යන්න ඕනේ නැහැ. හැමදෙස්සෙම ඒක prostatic enlargement එකක් නිසා වෙච්ච urinary retention එකක් කියලා එහෙම එකක් තියෙනවා කියලා අපිට suspect වෙනවා නම් ඒ කියන්නේ bowel මේ blood outflow obstruction එක symptoms උත් තියෙනවා නම් අපිට ඒක suspect කරනවා නම් අපිට examination එක කරන්න පුළුවන්. නැත්නම් අපි සාමාන්‍යයෙන් මේ වගේ uncomfortable ඒවට නිකරුණේ යන්න ඕනේ. හරි. ඊට පස්සේ examination එකේදී අපි අනිවාර්යෙන් බලන්න ඕන තමයි renal angle tenderness. renal angle tenderness කියලා කියන්නේ අපි කොන්දේ පිටිපස්සෙන් posteriorly ගිහිල්ලා එයාගේ costovertebral angle එක. ඒකට තමයි අපි renal angle කියන්නේ. costovertebral angle කියන්නේ coastal margin එකේ තියෙන පිටිපස්සේ coastal margin එකයි vertebra එකයි අතර තියෙන angle එක අරගෙන ඒ angle එකට අත තියලා අපි අනිත් අත මිටි මොළවල එන පාරක් ලාවට ගැහුවයින් පස්සේ එයාගේ එතන රිදෙනවා නම් ඒක කියන අපි renal angle tenderness කියලා. renal angle tenderness එක pyelonephritis වලදී එන්න පුළුවන්. hydronephrosis වලදී වගේ එන්න පුළුවන්. ඒ කියන්නේ kidney එක enlarge වෙලා තියෙන අවස්ථාවලදී ඒක එන්න පුළුවන්. renal calculi වලදී ureteric calculi වලදී නම් ඊට වඩා renal calculi pyelonephritis hydronephrosis වලදී ඒ pain එක එන්න පුළුවන්. renal angle tenderness එක. හරිද? ඒක ඇවිල්ලා වැදගත්. අර cholecystitis වලදී Murphy sign එක වගේ මෙතනදී renal angle tenderness එක කියන එක වැදගත් point එකක් examination එකේදී. ඊට පස්සේ අපි යමු ඉන්වෙස්ටිගේෂන් වලට. examination history එක හරි examination හරි investigations වලට ඊගාට යන්න දින්නේ. එතකොට අපි දැන් අරන් දැන් pain එකත් එක patient වෙච්ච patient ගේ අපි history එක අරගෙන දැන් ඇවිල්ලා තියෙනවා ureteric calculi එකක්. එහෙම නැත්නම් මොනවාද ඒක නිසා obstruction එකක් වෙලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එළියේ extrinsic ටියුමර් එකක් නිසා උදාහරණයක් විදිහට ovarian cancer එකක් වගේ වෙලා ඒක නිසා obstruction එකක් වෙලා වෙන්න පුළුවන්. ඊට පස්සේ urate එකේ cancer එකක් නිසා වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මොකද්ද transitional cell cancer එකක් නිසා වෙන්න පුළුවන්. ඒ වගේ හේතු නිසා obstruction එකක් වෙලා වෙන්න පුළුවන්. vesical ureteric valve stenosis එකක් නිසා වෙන්න පුළුවන්. ගොඩක් වෙලාට ඒක congenital වෙන්නේ. ඊගාට ඒ වගේ condition urinary tract infection එකක් වෙන්න පුළුවන්. හරි.
එතකොට ඕවා තමයි DDs. දැන් අපි ඉන්වෙස්ටිගේෂන් වලට යද්දී මුලින්ම ඉන්වෙස්ටිගේෂන් මොනවද? බේසික් ඉන්වෙස්ටිගේෂන් එකක් විදිහට අපිට කරන්න පුළුවන් යූරින් ෆුල් රිපෝට් එකක්, යූරින් ඇනලයිසිස් එකක්. එතකොට යූරින් ෆුල් රිපෝට් එකක් හරි යූරින් ඇනලයිසිස් එකක් හරි අපි කරන්නේ ඇයි? අපි කරන්නේ හිමැටියුරියා ග්‍රොස් කියන්නේ හිමැටියුරියා රෙඩ් සෙල්ස් තියෙනවා නම් ඒක යුරටරික් කැල්කියුලයි එකට සජෙස්ටිව්. ඊට පස්සේ ඕගනිසම් ලා ඉන්නවා නම් යුරිනරි ට්‍රැක්ට් ඉන්ෆෙක්ෂන් එකක්. ඊට පස්සේ ක්‍රිස්ටල්ස් වගේ තියෙනවා නම් යුරෝලිතයිසිස්. පස්සල්ස් වගේ තියෙනවා නම් පයිලෝනෙෆ්‍රයිටිස් වෙන්න පුළුවන්. පස්සල්ස් වැඩි නම් මොකද පයිලෝනෙෆ්‍රයිටිස් වලදී පස්සල්ස් හැදෙන නිසා. ඊට පස්සේ අපිට මොකද යූරින් කල්චර් එකක් කරන්න පුළුවන්. යූරින් කල්චර් එකේදී යුරිනරි ට්‍රැක්ට් ඉන්ෆෙක්ෂන් එකක් තියෙනවා නම් ඕගනිසම් වල ඩිටෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කරන්න පුළුවන්. WBC කවුන්ට් එක වැඩි වෙනවා. ඔන්ගෝයින් ඉන්ෆෙක්ෂන් එකක් තියෙනවා නම්. ඊට පස්සේ හිමොග්ලොබින් කවුන්ට් එක අඩු වෙනවා. RBC කවුන්ට් එක අඩු වෙනවා. හේතුව හිමැටියුරියා වල කම්ප්ලිකේෂන් එකක් විදියට. ඊට පස්සේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් කිඩ්නි යුරේටර් ඇන්ඩ් බ්ලැඩර් කරන්න පුළුවන්. කියන්නේ USS KUB එකක් කරන්න පුළුවන්. එතනදී හයිඩ්‍රෝනෙෆ්‍රෝසිස් බලා ගන්න පුළුවන්. යුරටරික් කෝලික් එකක් තියෙනවා නම්. ඊට පස්සේ වෙසිකල් යුරටරික් ජංක්ෂන් එකේ පෙල්වි යුරටරික් ජංක්ෂන් එකේ හරි රීනල් හරි කැල්කියුලයි තියෙනවා නම් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ පයිලෝනෙෆ්‍රයිටිස් තියෙනවා නම් අපිට බලා ගන්න පුළුවන්. ඇකියුට් නම් ඩයිලේටඩ් එකක්, ක්‍රොනික් නම් කන්ට්‍රැක්ටඩ් ශ්‍රන්කන් කිඩ්නි එකක් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ එක්ස්රේ KUB එකක් කරන්න පුළුවන්. ඒකෙදී රේඩියෝ ඔපැක් කැල්කියුලයි තියෙනවා නම් අපිට ඒක ඩිටෙක්ට් කරගන්න පුළුවන්. සාමාන්‍ය සෙන්සිටිවිටි එක ගත්තම ගත්තයින් පස්සේ ඒක සෙන්සිටිවිටි එක සාමාන්‍ය 60ක් 70ක් විතර තමයි තියෙන්නේ. ඊළඟට non contrast CT KUB එක කරන්න පුළුවන්. ඒක NC-CT KUB කියලා අපි කියනවා. ඒක තමයි gold standard for urinary calculi. sensitivity එක සාමාන්‍යයෙන් 99ක් 100ක් විතර තියෙනවා ඒකේ. ඒකෙදී අපේ urinary tract stones, pyelonephritis වගේ ඒවාත් අපිට ඩිටෙක්ට් කරගන්න පුළුවන්. ඊගාට ESR එකක් කරන්න පුළුවන්. දැන් මෙච්චරලා කියපු ටික ඒ කියන්නේ non contrast CT KUB, X-ray KUB, ඊට පස්සේ ultrasound scan KUB, UFR urinary analysis, urine culture, ඒ ටික ඔක්කොම renal පැත්ත තමයි බලන්නේ. ඒ කියන්නේ renal calculi, ureteric calculi ඒ සෙට් එක බලන්න තමයි අපි ඒක ටික කරන්නේ. ඒවට තමයි ස්පෙસિෆික්. දැන් ඊට පස්සේ කතා කරන ටික ඒකට විතරක් නෙමෙයි අර musculoskeletal pain එක, neurogenic pain එක ඒකටත් අදාළයි. දැන් ESR එක ගත්තයින් පස්සේ ඒක inflammatory conditions වලදී increase වෙනවා. urinary tract infection වලදී වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම inflammatory type musculoskeletal pain වලදීත් ESR වැඩි වෙන්න පුළුවන්. හැබැයි mechanical pain වලදී ඒක normal. මොකද හේතුව අපි දන්නවනේ inflammatory එකකදී ESR වැඩි වෙන්නේ. mechanical එකේදී inflammation එකක් නැහැ නේ. ඒතර mechanical pain වලදී ඒක normal. ඊට පස්සේ multiple myeloma and POTS disease වලදී වගේ ESR එක වැඩි වෙනවා. අපි දන්නවා ඒක ඇයි කියලා. එතකොට POTS disease එන්නේ vertebra එකේ density එක අඩු වෙනවා. ඒ කියන්නේ vertebra එකේ strength එක අඩු වෙනවා. ඒක නිසා vertebral fractures එන්න පුළුවන්. ඒකත් එක්ක nerve root compression එකක් එන්න පුළුවන්. ඒක multiple myeloma කියන්නේ මොකක්ද කියලා දන්නා. multiple myeloma එකේදී මොකද්ද globulins හදන ප්‍රමාණය වැඩි. හරි. gamma globulins හදන ප්‍රමාණය වැඩි. ඒකත් එක්ක තමයි එතනදී ESR එක වැඩි වෙන්නේ. ඊට පස්සේ X-ray ස්පයින් එකක් කරන්න ඕනේ. lateral and supine lumbar spine එක කරන්න පුළුවන් X-ray එකක්. ඒකෙදී APN lateral view එකක් ගන්න ඕනේ. ඒකෙදී මොකද lumbar lordosis එක reduce වෙලාද කියලා බලනවා. lumbar lordosis එක reduce වෙලා නම් ඒකෙදී pain එකක් එන්න පුළුවන්. ඒකෙම nerve root compression එකක් එන්න පුළුවන්. ඊට පස්සේ degenerative changes තියෙනවද කියලා බලන්න ඕනේ. spinal alignment එකේ changes තියෙනවද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ disc spaces narrow වෙලාද කියලා බලන්න ඕනේ. ඊගාවට MRI එකක් කරන්න පුළුවන් lumbar spine එකේ. MRI lumbar spine එකක්. ඒකෙදි disc spaces narrow වෙලාද කියලා, spinal canal එක narrow වෙලාද කියලා, narrowing of spinal foramen narrow වෙලාද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ spinal nerve root හරි spinal cord එකේ හරි compression එකක් ඕ impingement එකක් තියෙනවද කියලා අපිට MRI එකකදී බලා ගන්න පුළුවන්. ඊට පස්සේ CT lumbar spine එකක් කරන්න පුළුවන්. ඊට පස්සේ renal profile එකක් කරන්න පුළුවන්. serum creatinine කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒක කරන්නේ renal failure එකක් තියෙනවද කියලා බලන්න. ඒ කියන්නේ ඒක stasis එකේදී pyelonephritis වලදී ඒකෙදී වෙන මේ
කම්පලිකේෂන් එකක් විදිහට තමයි රීනල් ප්‍රොෆයිල් එකක් අපි කරලා බලන්නේ. මොකද හේතුව ඉන්වෙස්ටිගේෂන් වලදී අපිට ඩයග්නොසිස් එකට යන්න ඕනේ, සිවිරිටි එක බලන්න ඕනේ, කම්ප්ලිකේෂන්ස් බලන්න ඕනේ. ඔක්කොටම අපි ඉන්වෙස්ටිගේෂන් කරන්නේ. ඩයග්නොසිස් එකට ඉන්වෙස්ටිගේෂන් ලැබුවොත් එimhe රීනල් ප්‍රොෆයිල් එක ෆුල් බ්ලඩ් කවුන්ට් එක කියන්නේ නැහැ. මොකද හේතුව ෆුල් බ්ලඩ් කවුන්ට් එකේදී හිමොග්ලොබින් අඩු වෙන එක ඇවිල්ලා කම්ප්ලිකේෂන් එකක්. ඒතකොට ඒ කම්ප්ලිකේෂන් බලන්නේ. ඊට පස්සේ රීනල් ප්‍රොෆයිල් එකේදී රීනල් ෆේලියර් එකක් තියෙනවා කියලා ඩිටෙක්ට් කරනවා නම් ඒක සිවියරිටි එක වැඩි. ඒ වගේම මොකද්ද කම්ප්ලිකේෂන් එකක් බලන්න තමයි අපි ඒක කරන්නේ. ඊට පස්සේ දැන් පේෂන් මොකද්ද DD එකක් මොනවාද මේ හිමැටියුරියා පේෂන්ට් ප්‍රසන්ට් කරනනේ මේ පේෂන්ට්. ඒතර හිමැටියුරියා වලට ඩිෆරන්ෂියල් ඩයග්නොසිස් තියෙනවා කියලා අපි කරන අපි ගෝ පයලොනෙෆ්‍රයිටිස් වලදී හිමැටියුරියා එන්න පුළුවන්. හරිද? හැබැයි ඒකෙදී හිමැටියුරියා එනවා නම් හයි ෆීවර් එකක් එක්ක ටොක්සික් ෆීචර්ස් ඇන්ඩ් ලොයින් පේන් එකක් එක්ක තමයි ගොඩක් වෙලාවට පයලොනෙෆ්‍රයිටිස් ඉන්නේ. පයලොනෙෆ්‍රයිටිස් වලදී අර වගේ රේඩියේටින් ටයිප් පේන් එකක් එනවා අඩුයි. ඊට පස්සේ යුරිනරි ට්‍රැක්ට් ඉන්ෆෙක්ෂන් වලදී එන්න පුළුවන්. ඒකෙදී ඩිස්යූරියා ෆ්‍රීකවන්සි එක වැඩි වෙන එක, අර්ජන්සි එක වැඩි වෙන එක, ඊට පස්සේ ෆීවර් එකක් එක්ක ප්‍රසන්ට් වෙන්න පුළුවන්. යුරටරික් කෝලික් වල එන්න පුළුවන්. අපි යුරටරික් කෝලික් වල එන විදිය කිව්වා. කොලිකි පේන් එකක් එන්නේ. ඒ වගේම නෝසියා ඇන්ඩ් වොමිටිං. නෝසියා ඇන්ඩ් වොමිටිං අහන එක වැදගත්. මොකද හේතුව යුරටරික් කෝලික් එකේදී එන සිම්ප්ටම් එක රේඩියේට් පේන් එකක් එක්ක නෝසියා වොමිටිං ඇසෝසියේට් වෙනවා. මොකද හේතුව ගොඩක් වෙලාවට විසරල් පේන් එකක් එද්දී නෝසියා වොමිටිං ඒකත් එක්ක ඇසෝසියේට් වෙනවා. හරිද? ඒක නිසා නෝසියා වොමිටිං එනවා යුරටරික් කෝලික් එකේ සිම්ප්ටම් එක විදියට. ඊට පස්සේ ඔබ්ස්ට්‍රක්ෂන් එකක් නිසා එන්න පුළුවන් ප්‍රොස්ටේට් කැන්සර්, ප්‍රොස්ටේට් එන්ලාර්ජ්මන්ට් එකක්, ලෝ යුරිනරි ට්‍රැක්ට් සිම්ප්ටම්ස් එන්න පුළුවන්. සාමාන්‍ය ලෝ යුරිනරි ට්‍රැක්ට් සිම්ප්ටම්ස් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. වොයිඩින් සිම්ප්ටම්ස් and ස්ටෝරේජ් සිම්ප්ටම්ස්. මේ මොස්ට්ලි ස්ටෝරේජ් සිම්ප්ටම්ස් කියන්නේ ඉරිටන්ට් සිම්ප්ටම්ස්. හරි? වොයිඩන් සිම්ප්ටම්ස් කියන්නේ අර කිව්වාගේ ෆ්‍රීකවන්සි එක වැඩි වෙනවා. නෑ ෆ්‍රීකවන්සි එක වැඩි වෙන එක විල්ලා ෆ්‍රීකවන්සි එක වැඩි වෙන එක, අර්ජන්සි එක වැඩි වෙන එක ස්ටෝරේජ් සිම්ප්ටම්ස්. මොකද ස්ටෝරේජ් එක වැඩි වුණොත් තමයි ඒක වෙන්නේ. වොයිඩින් සිම්ප්ටම්ස් කියලා කියන්නේ එයාට මුත්‍රා කරද්දී පුවර් ස්ට්‍රීම්, ඉන්ටර්මිටන්ට් ස්ට්‍රීම්, ඩ්‍රිබ්ලින් ඒ වගේ ඒවා. ඊට පස්සේ ප්‍රොස්ටේට් කැන්සර් වලදී ප්‍රොස්ටේට් කැන්සර් එක මෙට් වුණොත් එහෙම බෑක් පේන් එන්න පුළුවන්. ඒ නිසා බෑක් පේන් එකක් ගැන අස්තපි අහන්න ඕනේ. ඊට පස්සේ රීනල් ඉන්ෆාක්ෂන් වලදී එන්න පුළුවන්. එතකොට රීනල් ඉන්ෆාක්ෂන් එන්න පුළුවන් අවස්ථාව තමයි පොලිසයිතීමියා. ඒ පොලිසයිතීමියා වල රීනල් ඉන්ෆාක්ෂන් එකක් ඉන්නේ අපිට හිතනවා නෑ කියලා. මොකද පොලිසයිතීමියා කියන්නේ RBC ත් වැඩි. අයිස් නම් ඉන්ෆාක්ෂන් එකක් කියන්නේ. සාමාන්‍යයෙන් පොලිසයිතීමියා වලදී වෙන්නේ දුෂ්‍රාවිතාවය කියන්නේ වාදයට කියන්නේ ලේවල තික්නස් එක වැඩි. ඒතකොට තික්නස් එක වැඩි නිසා ෆ්ලෝ එක අඩුයි. ෆ්ලෝ එක නිසා පර්ෆියුෂන් එක අඩු වෙලා ඉන්ෆාක්ෂන් එන්න පුළුවන්. ඒ වගේම හයිපර්ටෙන්ෂන් වලදී එන්න පුළුවන්. ඊට පස්සේ නාද හයිපර් කොලෙස්ටරෝලීමියා වලදී ඇතරොස්ක්ලෙරොසිස් ප්ලැක් හැදිලා එන්න පුළුවන්. ස්මෝකින් එන්න පුළුවන්. හරිද? ඒවා. ඒ වෙලාව මේ ගොඩක් වල පේන්ෆුල් හිමැටියුරියා තමයි ඔය කියන කන්ඩිෂන් වලදී එන්නේ. පේන්ලෙස් හිමැටියුරියා ගොඩක් වෙලාවට එනවා ග්ලොමරුලර් නෙෆ්‍රයිටිස් වලදී. ඒ කියන්නේ මොනවද අපි පෝස්ට් ස්ට්‍රෙප්ටොකෝකල් ග්ලොමරුලර් නෙෆ්‍රයිටිස්, ඒ IgA නෙෆ්‍රොපති ඒ වගේ වෙයිදී. එතකොට මේ අපි අහන්න ඕනේ පේෂන්ට්ගෙන් SLE ගැන අහන්න ඕනේ. හාට් ප්‍රොබ්ලම්ස් කලින් ඇවිල්ලා තියෙනවද? හාට් වැල් වල ප්‍රොබ්ලම්ස් ඇවිල්ලා තියෙනවද? කලින් උගුරේ කැක්කුම් ඇවිල්ලා තියෙනවද? ඒවා අහන්න ඕනේ. මොකද හේතුව ෆැරින්ජයිටිස් එක්ක ඇසෝසියේට් වෙන්න පුළුවන් පෝස්ට් ස්ට්‍රෙප්ටොකෝකල් ග්ලොමරුලර් නෙෆ්‍රයිටිස්. හරිද? එතකොට ඒක ඊගොල්ලෝ ඇකියුට් ටියුබියුලර් නෙෆ්‍රයිටිස්. හරිද? ඒ කියන්නේ ටියුබියුල්ස් වල හරිද? ටියුබියුල්ස් වල කියන්නේ අපි දන්න ඩිස්ටල් ටියුබියුල්ස් දෙනවා, ප්‍රොක්සිමල් ටියුබියුල්ස් දෙනවා. ඒ ටියුබියුල්ස් වල කලෙක්ටින් ඩක්ට්ස් තියෙනවානේ. ටියුබියුල්ස් වල එන ඉන්ෆ්ලමේටරි කන්ඩිෂන් එක ඇකියුට් එකක්. ඊට පස්සේ ඉන්ටර්ස්ටිෂියල් නෙෆ්‍රයිටිස්, ආයේ ටියුමර්ස්, රීනල් සෙල් කාසිනෝමා වගේ ඒවා. ඊට පස්සේ බ්ලැඩර් කැන්සර්ස්, ආවහු බ්ලීඩින් ඩිසෝඩර්ස්. ඩිසෝඩර්ස් කියලා කියන්නේ ඒගොල්ලෝගේ ක්ලොට් ෆෝමේෂන් එක අඩුයි. ප්ලේට්ලට් අඩු වෙලා එන්න පුළුවන්, ක්ලොටින් ෆැක්ටර්ස් අඩු වෙලා එන්න පුළුවන්, හිමෝෆීලියා ගේ එන්න පුළුවන්. ඒ නිසා බ්ලීඩ් වෙනවා. බ්ලීඩින් ඩිසෝඩර්ස්. ටියුබර්කියුලෝසිස් වලදී එන්න පුළුවන්. ට්‍රෝමා එකදී එන්න පුළුවන්. ඔය වෙලාව ගොඩක් වෙලාවට පේන්ලෙස් හිමැටියුරියා. හරි. ඕක තමයි හිමැටියුරියා වලට ඩිෆරන්ෂියල් ඩයග්නොසිස් විදිහට අපි ගන්නෙ. හරි. ඊගාවට අපි යමු මැනේජ්මන්ට් එකට. මැනේජ්මන්ට් එකේදී යුරටරික් කෝලික් පේෂන්ට් කෙනෙක්ගේ අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකද්ද? පේෂන්ට්ගේ කන්සර්වේටිව් මැනේජ්මන්ට්. මේක ඇවිල්ලා ඇකියුට් මැනේජ්මන්ට් එක, ඇකියුට් ඇබ්ඩෝමන් එකක් වුණාට මෙතනදී අපි ඉස්සෙල්ලාම පේෂන්ට් කරන්න ඕනේ කන්සර්වේටිව් මැනේජ්මන්ට් එක. ඒ කියන්නේ පේෂන්ට්ගේ පේන් එක රිලීව් කරන්න ඕනේ. පේන් එක රිලීව් කරන්න අපිට සිම්පල් ඇනල්ජෙසික්ස් වලට යන්න පුළුවන්. පැරසිටමෝල්, ඩික්ලොෆෙනැක්, සෝඩියම් වගේ ඒවාට. හැබැයි සාමාන්‍ය පැරසිටමෝල් බීලා සිම්පල් ඇනල්ජෙසික් එකට රෙස්පොන්ස් කරන්න නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් එimhe අපි ඩික්ලොෆෙනැක්, සෝඩියම්
සපසිටරයකට යනවා ඒක දීලා ඒකට සපසිටරයකට රෙස්පොන්ස් කරනවා නම් සපසිටරයකට පේන්න එක ඉම්ප්‍රූව් වෙනවා නම් ඊට පස්සේ අපි ඕරල් ඩික්ලොෆෙනක් සෝඩියම් ට්‍රැමඩෝල් වගේ දෙන්න පුළුවන් එතකොට ඕරල් ඒ වඩාත් රෙක්ටල් ප්‍රෙපරේෂන් වලට වගේ රෙස්පොන්ස් කරන්නේ නැත්නම් අපිට IV මේ මෝෆීන් පෙතිලින් දෙන්න පුළුවන් ඒ විදිහකට පේන් මැනේජ්මන්ට් එක කරන්න ඕනේ ඊට පස්සේ මොකද්ද NSA IDs allergies තියෙනවා නම් ඊට පස්සේ bronchospasm තියෙනවා නම් renal function වල compromise වෙලා තියෙනවා නම් අපි patient NSA IDs එහෙම ගන්නවා නම් NSA IDs නතර කරන්න ඕනේ NSA ID avoid කරන්න ඕනේ ඊට පස්සේ nausea vomiting එක patient present වෙනවා මොකද හේතුව මේකේ nausea vomiting එකක් එනවනේ එතකොට ඒක නිසා අපි ඇන්ටිමිටික් එකක් පාවිච්චි කරන්න පුළුවන් වම්නියන් එක නතර කරන්න ඒකෙදි ඩොම්පෙරිඩෝන් ප්‍රොමෙතසින් මෙටලොප්‍රොමයිඩ් ඔන්ඩෙන්සෙට්‍රොන් වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන් ඊට පස්සේ එතනින් එහාට ඒක තමයි කන්සර්වේටිව් මැනේජ්මන්ට් එක එතනින් එහාට ඒ වගේම පේෂන්ට් වතුර හොඳට දෙන්න ඕනේ ෆ්ලුයිඩ් ඉන්ටේක් එක වැඩි කරන්න ඕනේ මොකද ගල පාස් වෙලා යන්න ඊගාවට අපි ෆර්දර් මැනේජ්මන්ට් එකට යද්දී ඒකෙදි ගල ස්ටෝන් එක තියෙන සයිට් එක පේෂන්ගේ සිම්ටම්ස් වල තියෙන සිවියරිටි එක ඊට පස්සේ පේන් එක ඕරල් ඇනල්ජෙසික්ස් වලට රෙස්පොන්ස් කරනවද නැද්ද කියන එක රෙක්ටල් ඇනල්ජෙසික්ස් වලට රෙස්පොන්ස් කරනවද නැද්ද කියන එක ඊට පස්සේ අපර් ට්‍රැක්ට් ඔබ්ස්ට්‍රක්ෂන් එකක සිම්ටම්ස් තියෙනවද නැද්ද කියන එක ඊට පස්සේ රීනල් ෆන්ක්ෂන්ස් කියන්නේ රීනල් ෆන්ක්ෂන් අවුල් තියෙනවද අද අනිත් මේ කිඩ්නි එකේ රීනල් ෆන්ක්ෂන්ස් අවුල් තියෙනවද කියන එක මත රඳාපව දෙනවා එතනින් එහාට යන මැනේජ්මන්ට් එක එතකොට මේක අන්කම්ප්ලිකේට් නම් හරිද යුරටරි කෝල් එකකින් අන්කම්ප්ලිකේට් නම් එතකොට අපි මොකද කරන්නේ මෙඩිකල් මේ එක්ස්පල්ෂන් එකක් කරන්න බලන. ඒ කියන්නේ මෙඩිකල් ට්‍රීට්මන්ට්ස් දීලා ඒ කියන්නේ ඩ්‍රග්ස් දීලා ස්ටෝන් එක ෆාස්ට් වෙලා යන්න සලස්වනවා. එතනදී අපි පාවිච්චි කරන්නේ මේලිම ටැම්සොලූසින් තමයි පාවිච්චි කරන්නේ. ටැම්සොලූසින් 4.5 මේ sorry ටැම්සොලූසින් 0.4 මිලිග්‍රෑම් නොක්ටේ දෙන්න පුළුවන් 3 to 4 weeks. ඊට පස්සේ මෙඩිකල් එක්ස්පල්ෂන් තෙරපි එක ෆේල් නම් එහෙම නැත්නම් කම්ප්ලිකේටඩ් නම් වෙන ඉන්ඩිකේෂන්ස් තියෙනවා නම් සර්ජරි එකට යන්න අපි සර්ජරි එකට යනවා. ඒතර මෙඩිකල් එක හරියන්නේ නැහැ. එතකොට අපි appropriate surgical intervention එකට යනවා. ඒක right uretero rhinoscopy එකක් වෙන්න පුළුවන්, lithotripsy එකක් වෙන්න පුළුවන්. ඒ වගේ එකක් කරලා lithotripsy with or without ureteric stent කරන්න පුළුවන්. ඒ වගේ surgical intervention එකට අපි යනවා. ඕවා තමයි මේන්ලිම අපි කරන මැනේජ්මන්ට් එක. එතකොට ඔය ටික. එතකොට අපි සමරි එකක් ගත්තොත් එහෙම අපි කතා කරේ යුරටරික් කෝලික් එක ගැන. යුරටරික් කෝලික් එක ගැන කතා කරද්දී අපි acute abdomen කියන්නේ මොකද්ද? abdomen එකේ anatomy එක මොකද්ද? abdominal pain එන්න හේතු මොනවාද? ඒ abdominal pain එකකදී වෙනස් වෙන්නේ කොහොමද කියලා කතා කරා. ඊට පස්සේ urine stone, renal stones හැදෙන්නේ කොහොමද කියලා කතා කරා. හැදෙන්න හේතු කතා කරා. ඒතර අපි හිස්ටරි එකක් ගත්තේ සාමාන්‍යයෙන් ප්‍රසෙන්ටිං කම්ප්ලේන් එක කිව්වෙන් පස්සේ ඩියුරේෂන් එකත් එක්ක අපි ඊට පස්සේ හිස්ටරි ඔෆ් ප්‍රසෙන්ටිං කම්ප්ලේන් එක ගන්නවා පේන් එක ඇනලයිස් කරනවා සොක්‍රටිස් දාලා පේන් එක ඇනලයිස් කරනවා ඊට පස්සේ ඊටියොලොජිස් බලන්න ඕනේ එයාගේ ඔකියුපේෂන් එක වෝටර් ඉන්ටේක් එක ස්වෙටින්ග්ස් ඩිහයිඩ්‍රේෂන් සයින්ස් ඒවා බලන්න ඕනේ ඊට පස්සේ අපි ඩිෆරන්ෂියල් ඩයග්නොසිස් එක්ස්ප්ලෝර් කරන්න ඕනේ මෙකැනිකල් බෑක් පේන් එක නියුරෝජෙනික් පේන් එක යුරටරික් කෝලික් UTI ඒ වගේ අපි එක්ස්ප්ලෝර් කරන්න ඕනේ low urinary tract symptoms ඒවා එක්ස්ප්ලෝර් කරන්න ඕනේ ඊට පස්සේ අපි complications වලට යනවා complications වලදී hematuria ඊට පස්සේ anemic signs SOB තියනවාද fatigability තියනවාද ඒවා ගැන කතා කරන්න ඕනේ ඊට පස්සේ fever chills and rigors ඒවා එන්න පුළුවන් urinary tract infection එකත් එක්ක ඒවා බලන්න ඕනේ ඒ වගේ දේවල් අපි complications එක්ක බලනවා එතකොට සාමාන්‍යයෙන් අපි history of presenting complaint එකේදී symptom analysis එක etiologies complications and EDs exclude කරන එක තමයි mainlyම කරන්නේ ඊට පස්සේ past medical history ඒ ටික යනවා allergic history ඒ ටික යනවා ඊට පස්සේ අපි examination එකේදී abdominal examination එක urinary tract examination එක dehydration signs බලන්න ඕනේ ඒ ටික කරන්න ඕනේ ඒ වගේම renal angle tenderness එක main specific එකක් කරනවා examination එකේදී ඊට පස්සේ investigations වලට යනවා investigations අපි කිව්වා ඉන්වෙස්ටිගේෂන්ස් වලදී ඩයග්නොසිස් එකට සපෝටිව් වෙන ඒවා තියෙනවා කම්ප්ලිකේෂන්ස් බලන්න ඒවා තියෙනවා සිවියරිටි එක බලන්න ඒවා තියෙනවා එතකොට ඒවා අපි වෙන වෙනම බලන්න ඕනේ ගෝල්ඩ් ස්ටෑන්ඩඩ් එක යුරටරික් කැල්කියුලා ඒකට නම් non contrast CT KUB එකක් තමයි අපි කරන්නේ එතකොට ඒක ටික අපි ඉන්වෙස්ටිගේෂන් කෝ ඊට පස්සේ මැනේජ්මන්ට් එකේදී කන්සර්වේටිව් මැනේජ්මන්ට් එකකට යනවා පේන් එක රිලීව් කරනවා
ඊට පස්සේ ඇන්ටිමටික්ස් දීලා වොමිටින් අතර කරනවා ඊට පස්සේ ගල පාස් වෙලා යන්න දෙනවා අන්කම්ප්ලිකේටඩ් නම් කම්ප්ලිකේටඩ් නම් හරි මෙඩිකල් එක්ස්පල්ෂන් එක ෆේල් නම් හරි සර්ජිකල් ඉන්ටර්වෙන්ෂන් එකට අපි යන්න ඕනේ ඒක තමයි මැනේජ්මන්ට් ප්ලෑන් එක ඔය ටික තමයි මේන්ලි වතාරන්නේ ඊට අමතරව සිම්ප්ටම්ස් ගත්තොත් එimhe urinary tract upper urinary tract infection වලදී unilateral costovertebral tenderness එකක් එනවා ඒක තමයි අපි බලන්නේ renal angle tenderness කියලා flank pain එක ඊට පස්සේ ipsilateral shoulder pain එකක් එන්න පුළුවන් fever and chills එන්න පුළුවන් skin hypersensitivity එකක් එන්න පුළුවන් hematuria pyuria කියන්නේ urine වල මේ පස් තියෙනවා ඊට පස්සේ බැක්ටීරියුරියා නොක්චූරියා එන්න පුළුවන් නොක්චූරියා කියන්නේ රැට මුත්‍රා ගන්න වාර ගන්න වැඩි වෙනවා ඕක තමයි අපි urinary colic කියන කේස් එක සම්බන්ධයෙන් අපි කතා කරන්න තියෙන විදිහ තමයි